හරි. ඒක එකතුවේ සංකේතෝ මුලින්ම ඇතිවීම. හරි. සයිකැඩෝ ෆයිටා කියලා කියනවා. සයිකැඩෝ ෆයිටා. සයිකැඩෝ ෆයිටා. බීජාණුසාරයේ ප්‍රධානව ජන්මාණුසාරයෙන් පෝෂණය වුණේ පොගොනාටුම් වල. පොගොනාටුම්. පොගොනාටුම් නෙවෙයි උඩ බ්‍රයෝෆයිට. වංශය බ්‍රයෝෆයිටා. සයිකැඩෝෆයිටා ඊළඟ එක බ්‍රයෝෆයිටා. බ්‍රයෝෆයිටා. හරි. ඊට පස්සේ ඇස්වල නිමීනල පටල නොමැති නිමීනල පටල නැති. ඒ කියන්නේ ඇස්වල ආරක්ෂාවට පටල වගේක් තියෙනවා. මේ කියන්නේ ජලය මේ කියන්නේ මේ ගොඩබිම් පරිසරයේදී ඇස් වේලින එක වළක්වන්න. නිමීනල කියලා පටල. ඒවා නැත්තේ මේ මාළුන්ට. හැබැයි දැන් වර්ගීක කියලා අහන්නේ වර්ගීක කියලා හොට අහන්නේ වංශේනියන්ද කියලා. එතන මාළු ආයත් වෙන්නේ කෝඩේටා වංශයට. නමුත් මාළු වර්ග දෙක ලියුවත් මෙතන ලකුණු දෙන්න නේ. කොන්ඩින්තියස් ඔස්ටින්තියස් කියලා ලියුවත් ලකුණු දෙනවා. කෝඩේටා කියලා ලියුවත් ලකුණු දෙනවා. වර්ගයේ කෝඩේටා වංශයේ කෝඩේටානේ. කෝඩේටා වල තමයි බීජය තුල ඒක ගුණ කෝෂ තියෙන්නේ සයිකැඩෝ ෆයිටා වලයි කොනිෆෙරෝ ෆයිටා වලයි. හරිම උත්තරේ සයිකැඩෝ ෆයිටා. සංචාරණය නොකරන දීප්‍රස්තර සත්තු ඉන්නේ නිඩේරියා වල. නිඩාරියා කියලා ලියන්නේ. නිඩේරියා. ලකුණු 2 ගානේ 10ක් දෙන්නේ. 2 ගානේ 10යි. ඊළඟට පාසනන් කෘත්‍යයන් ඉටු කරන සෛල ඉන්ද්‍රිකාව ග්ලයිකොසිලේට් පරිවෘත්තිය සිදු කරන්නේ ග්ලයොක්සිසෝම විශේෂණීය වෙච්ච පෙරොක්සිසෝම જાතියක් ග්ලයොක්සිසෝම ග්ලයිකොසිලේට් පරිවෘත්තිය කියන්නේ ලිපිඩ කාබෝහයිඩ්‍රේට් බවට පත් කිරීම ග්ලයොක්සිසෝම ලකුණු 3 ගානේ හම්බ වෙනවා ප්‍රභාසෝෂණයේ අවසාන වෙන්නේ මයිටොකොන්ඩ්‍රියමෙන් පටන් ගන්න හරිතලවෙන් අවසාන වෙන්නේ මයිටොකොන්ඩ්‍රියමෙන් සෛල විභාජනයේදී තර්ක සංවිධානය කරන්නේ කේන්ද්‍රිකා එහෙම නැත්නම් කේන්ද්‍ර දේහ කේන්ද්‍රිකා කිව්වත් දෙනවා කේන්ද්‍ර දේහ කිව්වත් දෙනවා මියොසින් කියන්නේ ග්ලයිකෝප්‍රෝටීන් ඒ ග්ලයිකෝප්‍රෝටීන් හදන්නේ ගොල්ගි උපකරණය ගොල්ගි උපකරණය කියලාම තියෙන්නේ නේ ගොල්ගි දේහය කිව්වොත් දෙන්නේ ගොල්ගි උපකරණය උපකරණය නැත්නම් ලකුණු බිඳුවයි ෆොස්ෆොලිපිඩ සංශ්ලේෂණය ෆොස්ෆොලිපිඩ හදන්නේ SCR හරිද ලිපිඩ එකතු කරලා පටල හදන්නේ RER ඒ කියන්නේ රළු අන්තස්ප්ලාස්මිය මෙතන තියෙන්නේ සිනිඳු එතකොට RER වලට ලකුණු දෙන්නේ නැහැ. රළු අන්තස්ප්ලාස්මික ජාලිකාවට දෙන්නේ නැහැ. සිනිඳු අන්තස්ප්ලාස්මික ජාලිකාවට විතරයි දෙන්නේ. ජාලිකාව කරන්නේ සංශ්ලේෂණය. රළු එකකින් කරන්නේ ලිපිඩ එකතු කරලා පටල හදනවා. ඒ කියන්නේ හදපු මේ සිනිඳු එකෙන් හදපු ඒවා එකතු කරනවා. එකතු කරලා පටල හදන්නේ රළු එකෙන්. දැන් මෙහා තියෙන පටල හදනවා නෙමෙයි. එයා පටලයට අවශ්‍ය ෆොස්ෆොලිපිඩ හදන්නේ කවුද කියලා. ෆොස්ෆොලිපිඩ සංශ්ලේෂණය කරන්නේ සිනිඳු අන්තස්ප්ලාස්මික ජාලිකාව. ලකුණු 3යි. හරි. right. ලකුණු 3 ගානේ 15ක් හම්බ වෙනවා. ඊට පස්සේ ඉඩක් දීලා තියෙනවා. මේ ඉඩේ අහනවා අවෘත බීජක කලල කෝෂය ඇඳ පෙන්වන්න කියලා. කලල කෝෂය කියන්නේ අර ජායා ජන්මාණු ශාකය. ඕම ඉස්සලා සෛලයක් ඒ කියන්නේ එකක් අඳින. එක ලේක අඳිනවා ප්‍රතිද්‍රව සෛල 3ක්. එක ළඟ සෛල 3ක් අඳිනවා න්‍යෂ්ටිත් අඳින්න ඕනේ වගේ තුල. ඒවට කියනවා ප්‍රතිද්‍රව සෛල කියලා. ප්‍රතිද්‍රව. ප්‍රතිද්‍රව මම පේපර් එකේම ලියන්නම් නේ ඒක ලේසි. ප්‍රතිද්‍රව සෛල 3යි. හරි ඊට පස්සේ මම කොළ පාටින් අඳිනවා ආධාරක සෛල 2ක්. ආධාරක සෛල 2ක් තියෙනවා. ඒ වගේ න්‍යෂ්ටි 2ක් තියෙනවා. ඊට පස්සේ ආපහු නිල් පාටින් අඳිනවා ඩිම්බ සෛලයක්. ඉතින් ඩිම්බ
එහෙනම් ඩිම්බ සෛල එකයි. ආධාරක සෛල දෙකයි. ආධාරක සෛල දෙකයි. හරි. මේ මෙතන තියෙනවා ද්‍රවීය න්‍යෂ්ටි දෙකක් තියෙන මධ්‍ය සෛලය. සෛලේ මෙහෙම අඳින්න ඕනේ නැහැ. හරිද? ද්‍රවීය න්‍යෂ්ටි දෙක ඇඳලා තිබ්බත් ඇති. සෛලයක් ඇඳ කියලා වැරද්දක් දාන්නේ සාමාන්‍යයෙන් අපි සෛල අඳින්නේ නැහැ. ඒතර මේ මැද තියෙන ඒවා කියන්නේ ද්‍රවීය න්‍යෂ්ටි කියලා. ද්‍රවීය න්‍යෂ්ටි දෙකක් තියෙනවා මේ තියෙන්නේ. ද්‍රවීය න්‍යෂ්ටි දෙකයි. ද්‍රවීය න්‍යෂ්ටි දෙකක් තියෙනවා. ද්‍රවීය න්‍යෂ්ටි දෙකක් තියෙනවා. ද්‍රවීය න්‍යෂ්ටි දෙකක් තියෙන මධ්‍ය සෛලය. හරිද? ද්‍රවීය න්‍යෂ්ටි දෙකයි. ඒතකොට මේ හතර නම් කරත් ඇති ප්‍රතිද්‍රව සෛල දෙක තුනයි, ආධාරක දෙකයි, ඊළඟ මැද ඩිම්බ සෛලයයි, ඩිම්බ සෛලයයි, ඩිම්බ සෛලයයි, ඊට පස්සේ ද්‍රවීය න්‍යෂ්ටි දෙකයි. ඒක තියෙනවනම් එක පොයින්ට් එකකට 2.5 ගානේ ලකුණු 10ක් දෙන්න. ලකුණු 10යි. මේ ව්‍යුහයේ සීකස් ජායා ජන්මානුසාරකය අතර වෙනස්කම්. සීකස් වල ජායා ජන්මානුසාරකය මම ඇඳුත් මෙහෙම. අණ්ඩානුදානි තියෙනවා මෙහෙම. ඔහොම අණ්ඩානුදානි දෙකක් තියෙන එක. ඒ අණ්ඩානුදානි ඇතුලේ තියෙනවා මෙහෙම අණ්ඩ සෛල. අණ්ඩානුදානි තියෙනවා. ඕම විශේෂත්වය. හරිද? එහෙනම් වෙනස්කම් තමයි එක පළවෙනි වෙනස තමයි මෙහි අණ්ඩානුදානි නැත. සීකස් වල අණ්ඩානුදානි ඇත. මේවට කියන්නේ අණ්ඩානුදානි කියලා. අණ්ඩානුදානි. මෙහි අණ්ඩානුදානි නැහැ. සීකස් වල අණ්ඩානුදානි ඇත. ලකුණු 3ක් දෙන්න ඒ වෙනසට. දෙවෙනි එක තමයි මේකේ තියෙන සෛල 7යි. අවෘත බීජකවල සෛල 7යි තියෙන්නේ. සීකස් වල තියෙනවා සෛල විශාල ගණන. මේ මුළු එකම සෛල විශාල ගණනකින් හැදිලා තියෙන්නේ. මෙහෙම 60 පේන්නේ සෛල දහස් ගණනකින් හැදිලා තියෙන්නේ. එහෙනම් අවෘත බීජකවල සෛල 7යි. සීකස් වල විශාල සෛල ගණනක් ඇත. සීකස් වල විශාල සෛල ගණනක් ඇත. ලකුණු 6යි. හරි. ඊළඟ එක ටිකක් අමාරුයි ලියන්න. හරිද? මෙහි සෛල 7යි. සීකස් වල විශාල ගණනක් ඇත. ද්විත්ව සංසේචනය. හරිද? මම මේ ද්විත්ව සංසේචනය කියන එක මේ රූපෙම පෙන්නන්නම්. ද්විත්ව සංසේචනය කියන්නේ දැන් අවෘත බීජක පුඤ්ජන්මානුශාකේ පරාගනාලයේ මෙතන දෙනකම් වර්ධනය වෙලා එනවා වුණොත්. පරාගනාලේ වුණොම ඇවිල්ලා එයාගේ න්‍යෂ්ටි දෙක මුදා හරිනවා මේ කලල කෝෂෙට. මේකට මුදා හරපුවාම එක න්‍යෂ්ටියක් ගිහිල්ලා ඩිම්බ සෛලයත් එක්ක සංසේචනය වෙනවා. අනිත් න්‍යෂ්ටිය ගිහිල්ලා මේ න්‍යෂ්ටි දෙකත් එක්ක සංසේචනය වෙලා හදනවා 3n න්‍යෂ්ටියක්. ඩිම්බ සෛලයේ සමග සංසේචනයෙන් හැදෙන්නේ 2n න්‍යෂ්ටියක්. 2n එක. ඩිම්බයත් එක්ක 2n හැදෙනවා. අතන හැදෙනවා 3n. එතකොට ඕක ලියන්න ඕනේ මෙන්න මෙහෙමයි. මෙන්න මේ ලියන එකට තමයි ලකුණු දෙන්නේ. මෙන්න මෙහෙම තියෙනවා පළවෙනි පොයින්ට් එක. පුඤ්ජන්මානුශාකයේ කියලා කිව්වනම් ලකුණු 2යි. බලන්න ඔන්නවා තියෙනවද කියලා. ද්විත්ව සංසේචනයේ සිදුවන්නේ කෙසේද? පුඤ්ජන්මානුශාකයේ ඇති පළවෙනි පොයින්ට් එක. එක පොයින්ට් එක පුඤ්ජන්මානුශාකයේ ඇති. දෙවෙනි එක එක සුක්‍රාණුවකින් එක සුක්‍රාණුක න්‍යෂ්ටියකින් දෙවෙනි පොයින්ට් එක. එක සුක්‍රාණුක න්‍යෂ්ටියකින්. සුක්‍රාණුවක් කිව්වොත් දෙන්නේ නැහැ නේද? එක සුක්‍රාණුක න්‍යෂ්ටිය. එක සුක්‍රාණුක න්‍යෂ්ටියක එක් සුක්‍රාණුක න්‍යෂ්ටියක් කියන්නේ කොට ලකුණු 2යි. තුන්වෙනි පොයින්ට් එක ඩිම්බය සමග එකතු වී. ඩිම්බ සෛලය සමග එකතු වී. මෙන්න මේ අත තියෙන මේ ඩිම්බ සෛලය සමග එකතු වෙලා ඔන්න පොයින්ට් 3යි. දැන් හතරවෙනි එක ද්විගුණ යුක්තාණුව සෑදීමත්. ඔන්න හදනවලු 2n යුක්තාණුව. පොයින්ට් 4යි දැන්. 2n යුක්තාණුව සෑදීමත්. පස්වෙනි පොයින්ට් එක අනෙක් සුක්‍රාණුක න්‍යෂ්ටිය ද්‍රවීය න්‍යෂ්ටි සමග හාවි. ඒක තමයි පස්වෙනි පොයින්ට් එක. 5 අනෙක් සුක්‍රාණුක න්‍යෂ්ටිය
ද්‍රවීය න්‍යෂ්ටි දෙක සමග හාවි. එහෙම නැත්නම් ද්‍රවීය න්‍යෂ්ටි සමග හාවි. අනේ සුක්‍රාණුව ද්‍රවීය න්‍යෂ්ටි සමග හාවෙලා 6 වෙනි පොයින්ට් එක 3n න්‍යෂ්ටියක් සෑදීම. 3n න්‍යෂ්ටියක් සෑදීම. පොයින්ට් 6යි 3n න්‍යෂ්ටියක් සෑදීම. අනේ සුක්‍රාණුව ද්‍රවීය න්‍යෂ්ටි සමග සංසේචනයෙන් ඒක තමයි පස්වෙනි පොයින්ට් එක 6 3n න්‍යෂ්ටියක් සෑදීමයි. පොයින්ට් 3ට මේ සෝරි පොයින්ට් 6ට ලකුණු 12යි. පොයින්ට් 6ට ලකුණු 12යි. ඒකයි මුලින් ඉඳන් අර එක දිගට කියන්නකො. හරි පළවෙනි පොයින්ට් එක තමයි පුඤ්ජන්මානු ශාකයේ ඇති. දෙවෙනි පොයින්ට් එක එක සුක්‍රාණුක න්‍යෂ්ටියකින්. එක සුක්‍රාණුක න්‍යෂ්ටියකින්. තුන්වෙනි එක එහෙම නැත්නම් එක සුක්‍රාණුක න්‍යෂ්ටියක්. තුන්වෙනි පොයින්ට් එක ඩිම්බ සෛලයේ සමග එක් වෙයි. ඩිම්බ සෛලයේ සමග එක් වෙලා. හතර ද්විගුණ යුක්තාණුවක් එහෙම නැත්නම් ද්විගුණ යුක්තාණුවක් සෑදීමද ද්විගුණ යුක්තාණුවක් සෑදීමද. පහ අනෙක් සුක්‍රාණුක න්‍යෂ්ටිය ද්‍රවීය න්‍යෂ්ටි දෙක සමග එක් වේ. එදා පස්වෙනි එක. අනෙක් සුක්‍රාණුව ද්‍රවීය න්‍යෂ්ටි දෙක සමග එක් වේ. 6 වෙනි පොයින්ට් එක 3n න්‍යෂ්ටියක් සෑදීමයි. පොයින්ට් 6ට ලකුණු 12යි. මේක ලියන්න අමාරුයි. ද්විත්ව සංසේචනයේ ප්‍රතිඵල ලෙස ඇතිවන ව්‍යුහ. එතකොට 2n යුක්තාණුවයි 3n ඍණපෝෂී න්‍යෂ්ටියයි. තුන්වෙනි එකට උත්තර 2n යුක්තාණුවයි 3n ඍණපෝෂී න්‍යෂ්ටියයි. එහෙමම තියෙන්න ඕනේ. යුක්තාණුවයි ඍණපෝෂයයි කියවන ලකුණු 3යි. 2n යුක්තාණුවයි 3n ඍණපෝෂී න්‍යෂ්ටියයි කියවන ලකුණු 6යි. right ඊට පස්සේ ශාකවල වර්ධනයට දායක වන විභාජක පටක දෙක අහනවා. එකක් තමයි අග්‍රස්ත විභාජක. අහන්නේ ප්‍රධාන විභාජක පටක දෙක. අග්‍රස්ත විභාජක. දෙක පාර්ශික විභාජක. අග්‍රස්තයි පාර්ශිකයි. මේ ඒක බීජපත්‍රී වගේ ශාකවලට අන්තරස්ත විභාජක ඕන වෙනවා. ඒකට ලකුණු දෙන්නම් ඈ විභාජක 3යි තියෙන අග්‍රස්ත පාර්ශික අන්තරස්ත. එතකොට අග්‍රස්තයි පාර්ශිකයි කියලා ලියුවා තුන ලකුණු. අන්තරස්තයකට දෙන්න ලකුණු 6ක් දෙන්න. හරි. හතරවෙනි එකට උත්තරේ කියන්නකෝ. අවුද? හතරවෙනි එකට. හතරවෙනි එකට උත්තරේ කිව්වේ ප්‍රතිඵල ලෙස ඇතිවන සෛල දෙක. යුක්තාණුවයි 2n යුක්තාණුවයි 3n ඍණපෝෂී න්‍යෂ්ටියයි. 2n යුක්තාණුවයි 3n ඍණපෝෂී න්‍යෂ්ටිය. right ඊට පස්සේ C කොටස. දැන් ඔය පස්වෙනි කොටසට ලකුණු 6යි. C කොටස. අපි අද ඇඳා C කොටස මයික්‍රෝබයොලොජි පාඩමේදී හෙටරොසිස්ටයක් කියන්නේ මෙන්න මෙහෙම ද්විත්ව බිත්තියක් තියෙන සෛලයක්. මෙහෙම. ඒ සෛලය ඇතුළට ඔක්සිජන් යන එක වළක්වන්න තමයි මේ ද්විත්ව බිත්තියක් තියෙන්නේ. මොකද හේතුව මේ සෛලය ඇතුලේ තියෙනවා නයිට්‍රජනේස් කියලා එන්සයිමයක්. නයිට්‍රජන් තිර කරන. ඒත් මේවා තියෙන්නේ සයනොබැක්ටීරියාවට. හරිද? ඒ හින්දා ලියන්න ඕනේ මෙන්න මෙහෙම. හෙටරොසිස්ටයන් මොනවද කියලා. මෙහෙම. එතකොට හෙටරොසිස්ට කියන්නේ මෙහෙම සයනොබැක්ටීරියා සූත්‍රිකාවක් මේ සෛල මෙහෙම සාමාන්‍ය සෛල තියෙනවා නම් හෙටරොසිස්ට කියන්නේ ලොකු සෛලයක්. තේරුණේ? හරිද? හෙටරොසිස්ට කියන්නේ ලොකු සෛලයක්. මේ මෙහෙම බිත්ති දෙකක් තියෙනවා. හරි හෙටරොසිස්ට කියන්නේ බිත්ති දෙකක් තියෙන ලොකු සෛලයක්. තේරුණේ? බිත්ති දෙකක් තියෙන ද්විත්ව බිත්තිය. මේ මෙහෙම ද්විත්ව බිත්තියක් තියෙන ලොකු සෛලයක්. ඒ හින්දා ඔක්සිජන් මේක ඇතුළට යන්නේ නැහැ. හරිද? O2 යන එක වළක්වන්න තමයි තියෙන්නේ. right එහෙනම් ලියන්න ඕනේ මෙන්න මේ පොයින්ට් එක. පළවෙනි එක සයනොබැක්ටීරියාවන්ට ඇති. සයනොබැක්ටීරියාවන්ට ඇති. දෙවෙනි පොයින්ට් එක නයිට්‍රජන් තිර කිරීමට වැදගත්.
එහෙම නැත්නම් නයිට්‍රජනේස් එන්සයිමේ දරන නයිට්‍රජන් තිර කරන්න වැදගත්. එහෙම නැත්නම් නයිට්‍රජනේස් එන්සයිමේ සහිත නයිට්‍රජනේස් එන්සයිමේ තියෙන එහෙම නැත්නම් නයිට්‍රජන් තිර කරන්න වැදගත්. තුන්වෙනි එක ද්විත්ව බිත්ති සහිත ද්විත්ව බිත්තිය කියන එක තියෙන්න ඕනේ. තුන්වෙනි එක ද්විත්ව බිත්ති සහිත. හතරවෙනි එක ව්‍යුහ එහෙම නැත්නම් සෛල ද්විත්ව බිත්ති දරන සෛල එහෙම නැත්නම් ව්‍යුහ කිව්වත් හරි සෛල තමයි හරිම එක. ලකුණු 8ක් දෙන්න පොයින්ට් 4ට. ද්විත්ව බිත්ති දරන ව්‍යුහ ලකුණු 8 නෙවෙයි සෝරි 10යි. පොයින්ට් 4ට 10යි. 2.5 ගන්න. බැක්ටීරියා බීජාණුවක් ශාකවල බීජාණුවකින් වෙනස් වන්නේ කෙසේද? දැන් බැක්ටීරියා බීජාණුවක් කියන්නේ මෙහෙම බැක්ටීරියා සෛල තුළ හැදෙනවා මෙහෙම ඝන බිත්තියක් තියෙනවා. ඒකේ වලයාකාර DNA අණුව තියෙනවා එච්චරයි. වලයාකාර DNA අණුවයි ආහාරය තියෙනවා. ශාකවල බීජාණුවක් කියන්නේ මේක ඌරණ විභාජනයෙන් ඇති වෙලා මේක කවදා හරි පැලවෙලා පුංජන්මාණු ශාකයක් හෝ ජායාජන්මාණු ශාකයක් හදනවා. ඕම අර ඒකල සුක්‍රාණු හදන එක ශාකවල බීජාණු කියනවා. හරිද? එතකොට වෙනස්කම් අහන්නේ එකක් තමයි බැක්ටීරියා බීජාණුවකින් කාලතරණයක් කරනවා කාලයක් තරණය කරනවා ශාකවල බීජාණුවකින් ප්‍රජනනය කරනවා. ඔක තමයි පළවෙනි එක. බැක්ටීරියා බීජාණුවකින් කාලයක් තරණය කරයි. ශාකවල බීජාණුවකින් ප්‍රජනනය කරයි. බැක්ටීරියා බීජාණුවකින් කාලතරණයක් කරනවා ශාකවල බීජාණුවකින් ප්‍රජනනය කරනවා. හරි දෙවෙනි එක බැක්ටීරියා බීජාණු සෛල විභාජනයකින් ඇති නොවේ. ශාකවල බීජාණු ඌණන විභාජනයෙන් ඇති වේ. බැක්ටීරියා බීජාණු විභාජනයක් නිසා ඇති නොවේ. ශාකවල බීජාණු ඌණන විභාජනයකින් ඇති වේ. බැක්ටීරියා බීජාණු විභාජනයකින් ඇති නොවේ. ශාකවල බීජාණු විභාජනයකින් ඇති වේ. බැක්ටීරියා ඒවා විභාජනයකින් නෙමෙයි ඇති වෙන්නේ නිකම්ම ඇති වෙනවා. ශාකවල බීජාණු ඌණන විභාජනයන් නිසා තමයි ප්‍රතිඵල වෙන්නේ. හින්ද ඒක ගුණයි. බැක්ටීරියා බීජාණුත් ඒක ගුණයි. විභාජනයකින් නොවුනත් ඒක ගුණමයි. ශාකවල බීජාණුත් ඒක ගුණයි. සමානකම් ඇහුවොත් එහෙම ඒක ලියද හැකියි. ඒකම ඒක ගුණයි. ඒතර බැක්ටීරියා බීජාණු විභාජනයකින් ඇති නොවේ. ශාකවල බීජාණු විභාජනයකින් ඇති වේ. හරි ඒ කරුණු දෙකට ලකුණු 10ක් දෙන්න. ඒ දෙකටත් 10යි. සෝරි 10 නෙමෙයි 6යි. හරි. ඊට පස්සේ බැක්ටීරියාවන් සයිනෝබැක්ටීරියාම් පෙන්වන චලන වලට කියන නම මොකක්ද කියලා අහනවා. විසර්පණ චලන කියලා කියන්නේ කශිකා නැති හින්දා යාලා පෙන්වන නලියන චලනයක්. විසර්පණ කියලා කියනවා. විසර්පණ චලන. ලකුණු 6ක් දෙන්න. හරි. ප්‍රියෝණ යනු මොනවද හඳුන්වන්නේ කියලා දෙනවා. පොයින්ට් 2යි. ප්‍රියෝණ යනු ප්‍රෝටීනමය ආසාදක අංශු. ප්‍රෝටීනමය කියවන ලකුණු 3යි. ආසාදක අංශු කියවන 3යි. ප්‍රියෝණ කියන්නේ ප්‍රෝටීනමය. හරි දෙවෙනි පොයින්ට් එක ආසාදක අංශු. හරි එහෙනම් ප්‍රියෝණ කියන්නේ ප්‍රෝටීනමය ආසාදක අංශු. හරි ඊළඟ ප්‍රියෝණ සතු ඇති සුවිශේෂී හැකියාව මොකක්ද කියලා අහලා තියෙනවා. සුවිශේෂී හැකියාව තමයි ප්‍රියෝණ ප්‍රෝටීන සෑදීමට වැදගත් ධාරක ජානවල උදව්වෙන් ප්‍රතිවලිත වේ. ප්‍රියෝණ ප්‍රෝටීන සෑදීමට වැදගත් ධාරක ජානවල උදව්වෙන් ප්‍රතිවලිත වෙනවා. ඒ උත්තරේට විතරයි ලකුණු දෙන්නේ. ප්‍රියෝණ ප්‍රෝටීන සෑදීමට වැදගත් වන ධාරක ජානවල උදව්වෙන් ප්‍රතිවලිත වේ. එච්චරයි. පස්සේ ඔය ලකුණු එකතු කරලා බලන්න 100න් කීයද කියලා. ධාරක ජානවල උදව්වෙන් ප්‍රතිවලිත වෙනවා.
ප්‍රියෝන ප්‍රෝටීන සෑදීමට වැදගත් ධාරක ජානවල උදව්වෙන් ප්‍රතිවලිත වේ. හරි ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ වැඩි වියටපත් වෙච්ච සාමාන්‍ය ස්ත්‍රියකගේ දැන් ස්තන ග්‍රන්ථි තියෙන හැබැයි කිරි හැදෙන්නේ නැහැ. ඇයි කියලා අහනවා. දැන් මේ සාමාන්‍ය වැඩි වියටපත් වෙච්ච ස්ත්‍රියකගේ මම මේක ප්‍රජනනයේ පාඩමේ කියලා දුන්නා. ස්තන ග්‍රන්ථි තිබ්බට කිරි හැදෙන්නේ නැත්තේ ඇයි කියලා. එයා කිරි හැදෙන්න නම් ප්‍රොලැක්ටින් කියලා හෝමෝනයක් එන්න ඕනේ. ප්‍රොලැක්ටින්. ඒ ප්‍රොලැක්ටින් එන්නේ හයිපොතැලමසෙන් හදන PIF කියලා එකක්. ප්‍රොලැක්ටින් ඉන්හිබිටර් ෆැක්ටර් PIF. හරිද? හයිපොතැලමසෙන් හදනවා සාධකයක්. ඒකට කියනවා ප්‍රොලැක්ටින් ඉන්හිබිටර් ෆැක්ටර් PIF කියලා. මේ ප්‍රොලැක්ටින් ඉන්හිබිටර් ෆැක්ටර් එක නිසා පූර්ව පිටියුටරියෙන් ප්‍රොලැක්ටින් කියන එක ශ්‍රාවය වෙන්නේ නැහැ. ඒ නිසා කිරි හැදෙන්නේ නැහැ. ඕම ඔච්චරයි. ඔය පොයින්ට් එක මෙන්න මෙහෙම ලියන්න ඕනේ. පොයින්ට් 4කින් ලියන්න ඕනේ. හයිපොතැලමසෙන් ශ්‍රාවය වන කිව්වන ලකුණු 2.5යි. හයිපොතැලමසෙන් ශ්‍රාවය වන කිව්වන 2.5යි. දෙවෙනි පොයින්ට් එක PIF සාධකය එහෙම නැත්නම් ප්‍රොලැක්ටින් නිෂේධක සාධකය. PIF සාධකය වරන් විතර ලියා ගන්න. ප්‍රොලැක්ටින් නිෂේධක සාධකය නිසා. ප්‍රොලැක්ටින් නිෂේධක සාධකය නිසා. තුන්වෙනි පොයින්ට් එක පූර්ව පිටියුටරියෙන් ප්‍රොලැක්ටින් ශ්‍රාවය. පූර්ව පිටියුටරියෙන් තමයි තුන්වෙනි පොයින්ට් එක. පූර්ව පිටියුටරියෙන් පිටියුටරිය කියවට දෙන්නේ පූර්ව පිටියුටරියෙන් හතරවෙනි පොයින්ට් එක ප්‍රොලැක්ටින් ශ්‍රාවය නිෂේධනය වීම නිසා. හතරවෙනි පොයින්ට් එක ප්‍රොලැක්ටින් ශ්‍රාවය නිෂේධනය වීම නිසා. පූර්ව පිටියුටරියෙන් ප්‍රොලැක්ටින් ශ්‍රාවය නිෂේධනය වීම නිසා. ප්‍රොලැක්ටින් ශ්‍රාවය නිෂේධනය වෙනවා. ඒ නිසා දැන් කිරි හැදෙන එක නැති වෙනවා. ලකුණු 10.4ට කිරි නිපදවීම ගර්භණී ස්ත්‍රියගේ කිරි හැදෙන්නේ නැති අය කියලා අහනවා. ඒතකොට ගර්භණී ස්ත්‍රියගේ PIF කියලා එකක් නැහැ. එයාගේ කිරි හැදෙන්නේ නැහැ දරුවා ගර්භාෂයේ ඉන්නකම්. ඒකට හේතුව එයාගේ ප්‍රොලැක්ටින් හැදෙන්නේ නැහැ. එයාගේ ප්‍රොලැක්ටින් හැදෙන්නේ නැත්තේ කලල බන්ධයෙන් ශ්‍රාවය කරන ප්‍රොජෙස්ටරෝන් හෝමෝන නිසා. ප්‍රොජෙස්ටරෝන් හෝමෝන නිසා කිරි හැදෙන්න බෑ. ප්‍රොලැක්ටින් ශ්‍රාවය වෙන්නේ නැති හින්දා. හරි එහෙනම් මෙහෙම තියෙන්න ඕනේ. පොයින්ට් 3යි කලල බන්ධයෙන් ශ්‍රාවය වන කියවන ලකුණු 3යි. කලල බන්ධයෙන් ශ්‍රාවය වන. දෙවෙනි පොයින්ට් එක අධික ප්‍රොජෙස්ටරෝන් සාන්ද්‍රණය මගින් කලල බන්ධයෙන් ශ්‍රාවය වන. දෙවෙනි පොයින්ට් එක අධික ප්‍රොජෙස්ටරෝන් සාන්ද්‍රණය මගින්. තුන්වෙනි පොයින්ට් එක ප්‍රොලැක්ටින් ශ්‍රාවය නිෂේධනය වීම නිසා. පළවෙනි එක කලල බන්ධයෙන් ශ්‍රාවය කරන. දෙක අධික ප්‍රොජෙස්ටරෝන් සාන්ද්‍රණය මගින්. තුන්වෙනි එක ප්‍රොලැක්ටින් ශ්‍රාවය නිෂේධනය නිසා. ප්‍රොලැක්ටින් ශ්‍රාවය නිෂේධනය නිසා. හරි ප්‍රොලැක්ටින් ශ්‍රාවය නිෂේධනය. right ඊළඟ කිරි නිපදවීම උත්තේජනය කරන හෝමෝනය. අර පොයින්ට් වලට ලකුණු 9. ප්‍රොලැක්ටින් ලකුණු 6යි. කිරි නිපදවීම උත්තේජනය කරන ප්‍රොලැක්ටින් ලකුණු 6යි. කිරි විසර්ජනය ප්‍රවර්ධනය කරන හෝමෝනය. කිරි ගලාගෙන එන්නේ. විසර්ජනය කියන්නේ මෙතනින් ගලාගෙන එළියට එන්නේ. ඔක්සිටොසින් නිසා. ඔක්සිටොසින් කියන හෝමෝනය නිසා. ඔක්සිටොසින් කිරි ප්‍රවර්ධනය නැත්නම් කිරි ගලා එන. කිරි ගලා එනට වැදගත් ඔක්සිටොසින් නේ. ඔක්සිටොසින් මතක තියාගන්න. right ලකුණු 6යි. මව්කිරි වල තියෙන ප්‍රධාන ප්‍රෝටීන තුනක් තියෙනවා. ඉමුනෝග්ලොබියුලින් එහෙම නැත්නම් ග්ලොබියුලින් කිව්වත් වෙනවා. ඉමුනෝග්ලොබියුලින් එහෙම නැත්නම් ග්ලොබියුලින්
දෙක ලැක්ටැල්බියුමින් ඇල්බියුමින් කියලා ලියන්න බෑ ලැක්ටැල්බියුමින් එක ඉමියුනෝග්ලොබියුලින් ඒක නම් ලියද හැකි ග්ලොබියුලින් කියලා දෙක ලැක්ටැල්බියුමින් තුන්වෙනි එක කේසීන් right ලකුණු 6යි B කොටස සතුන්ගේ සිදුවන පාතනෝභවණය යනු කුමක්ද මේ මෙහෙම තියෙනෝනේ සංසේචනයේ නොවූ ඩිම්බයකින් කෙලින්ම නව ජනිතයෙකු බිහිවීම සංසේචනයේ නොවුන ඩිම්බයකින් කෙලින්ම නව ජනිතයෙකු බිහිවීම සංසේචනයේ නොවුන ඩිම්බයකින් කෙලින්ම නව ජනිතයෙකු බිහිවීමයි ලකුණු 6යි සංසේචනයේ නොවුන ඩිම්බයකින් නව ජනිතයෙකු බිහිවීම right ඊළඟට අණ්ඩ ජලාභුජතාවය යනු කුමක්ද හරිද අණ්ඩජය කියන්නේ විතර දානවා අණ්ඩජ කියන්නේ විතර විතරක් දානවා ජලාභුජ කියන්නේ පැටව විතරක් දානවා අණ්ඩ ජලාභුජ කියන්නේ විතරයි පැටවයි දෙකම දානව නෙමෙයි අණ්ඩ ජලාභුජ කියන්නේ විතරය මව තුල විකසණය වෙලා පැටියෙක් එළියට දානවා හරි විතරය මව තුල විකසණය වී මෙන්න මේ වචන ටික තියෙන්න විතර මව තුල විකසණය වී පැටව බිහි කිරීම අණ්ඩ ජලාභුජතාවය විතර මව ඇතුලේ විකසණය වෙලා පැටව බිහි කිරීම ලකුණු 6යි විතර මව තුල විකසණය වී පැටව බිහි කිරීම කියන ලකුණු 6යි අණ්ඩ ජලාභුජතාව විතර මව තුල විකසණය වී පැටව බිහි කිරීම ඒක පෙන්වන සප්ත වර්ගයක් රෙප්ටීලියා පුළුවන් ඒකට උරගියෝ පුළුවන් මාළුත් පුළුවන් කොන්වින්තියේ සොස්ටින්තියේ සෝනෙකල් ලියදේ හරි මේක රෙප්ටීලියා විතරක් ලියන්නේ ඒකට තමයි හරියටම ලකුණු right ලකුණු 6ක් දෙන්න ඊට පස්සේ උරගයන් හා පක්ෂීන්ගේ නයිට්‍රජනී බහිස්ත්‍රාවී ද්‍රව්‍ය ඒක දන්නවා යුරික් අම්ලය උරගයන් හා පක්ෂීන්ගේ බහිස්ත්‍රාවී ද්‍රව්‍ය දන්නවා යුරික් අම්ලය ලකුණු 6යි යුරික් අම්ලය කියලා දිවුණා උරගයේ බිත්තර සතුව තියෙන ප්‍රධාන භෞමික අනුවර්තනය මොකද්ද භෞමික අනුවර්තනය කැල්සියම් කාබනේට් කවචයකින් වට වී තිබීම කැල්සියම් කාබනේට් කටුවකින් ආවරණය වී තිබීම කැල්සියම් කාබනේට් කවචයක් කියලා ගන්න කැල්සියම් කාබනේට් කවචයක් කටුව කියලා ලියන්න එපා කවචයකින් ආරක්ෂා වී තිබීම එතකොට වේලෙන්නේ ලකුණු 6ක් දෙන්න භෞමික සතුන් නිමීලන පටලේ වැදගත්කම ඇස් වියලීමෙන් ආරක්ෂා කිරීම නිමීලන පටල තියෙන ඉඳ ඇස් වියලීමෙන් ආරක්ෂා වෙනවා ලකුණු 6 ගාන දෙන්න ඇස් වියලීමෙන් ආරක්ෂා වීම ඇස් වියලීමෙන් ආරක්ෂා වෙනවා හරි ඊට දැඩි දැව හා මෘදු දැව අතර වෙනස දැඩි දැව වල තියෙනවා වාහිනී ඒකක තියෙනවා වාහිනී කියලා ලිව්වට වැඩක් නැහැ දෙන්නේ ලකුණ වාහිනී ඒකක තිබීම වාහිනී ඒකක සෛල නෙමෙයිවා එහෙනම් ඒකක කියලාම තියෙනවා නෑ දැඩි දැව වල වාහිනී ඒකක තියෙනවා මෘදු දැව වල වාහිනී ඒකක නෑ එච්චරයි වෙනස ලකුණු 6ක් දෙන්න දැඩි දැව වල වාහිනී ඒකක ඇත ඊට පස්සේ මෘදු දැව වල වාහිනී ඒකක නැහැ ලකුණු 6 මුලක හා කඳක වල්ක කැම්බීම ඇති වෙන තැන් මුලක නම් වල්ක කැම්බීම ඇති වෙන්නේ පරිචක්‍රය කියන විභාජකයෙන් පරිචක්‍රය කඳක නම් ඊට වඩා ටිකක් එළියෙන් ඇති වෙන්නේ බාහිකය තුල තමයි වල්ක කැම්බීම ඇති වෙන්නේ මුලක පරිචක්‍රය කඳක බාහිකය ලකුණු 6ක් දෙන්න කඳක බාහිකය මුලක පරිචක්‍රය ලකුණු 6 ශාක කඳක පරිචර්මය කියන්නේ මේ ද්විතීක වර්ධනයේ සිදු වෙච්ච ගහක එළියම තියෙන පටක තුනක එකතුව
ද්විතීක වර්ධනය වෙච්ච ගහක ඒ පරිචාරණයේ තියෙන්නේ වල්කයයි වල්කය කියන පටකයයි වල්ක කැම්බියමයි ආයෙ දින ද්විතීක බාහිකය කියලා කොටස. ද්විතීක බාහිකය කියලා කැලල. එහෙනම් පරිචාරණයේ කොටස් තුනයි. වල්කය, වල්ක කැම්බියම, ද්විතීක බාහිකය. ඒ තුනට ලකුණු 6 දෙන්න. වල්කය, වල්ක කැම්බියම හා ද්විතීක බාහිකය. දෙකක් තියෙනවා නම් ලකුණු 4යි හම්බෙන්නේ. වල්කය, වල්ක කැම්බියම හා ද්විතීක බාහිකය මගිනි. කිව්වනම් ලකුණු 6ම දෙනවා. හරි. ඊට පස්සේ කඳක අපිචර්මය හා අන්තස්චර්මය ඇති සමානකම් 3ක්. හරිද? ඒකට ලකුණු 12ක් හම්බෙලා තියෙනවා. මේ අපිචර්මය කියන්නේ එළියම තියෙන එක. අන්තස්චර්මය කියන්නේ මුලේ ඇතුලේ තියෙන කැස්පාරපටි තියෙන තැන. අන්තස්චර්මය කියන්නේ. එතන අහන්නේ සමානකම් නෙවෙයි අසමානකම් නෙවෙයි. දැන් කැස්පාරපටි ලියන්න බෑ. සමානකම් එකක් තමයි තනි සෛල ස්තර වීම එකක්. ලකුණු 4 ගානේ හම්බෙන්නේ උත්තරේට නේ. තනි සෛල ස්තර වීම. මොකද අමාරු ප්‍රශ්නයක්. තනි සෛල ස්තර තිබීම. එහෙම නැත්නම් තනි සෛල ස්තර වීම. දෙක සජීවී සෛල වීම. දෙකේම සජීවී සෛල තියෙනවා. එහෙම නැත්නම් ඔව් සජීවී සෛල තිබීම විතරයි දෙන්නේ. සජීවී සෛල තිබීම ඊළඟ අන්තර් සෛල අවකාශ නැතිවීම. විභාගයේ නිතර අහන ප්‍රශ්නයක් ඈ. අපිචර්මයේ සහ අන්තස්චර්මයේ සමානකම්. තනි සෛල ස්තරයක් වීම, සජීවී සෛල වීම, අන්තර් සෛල අවකාශ නොමැති වීම. හරිතලව නැතිවීම තුන්වෙනි එක. අපිචර්මයේ නෑ හරිතලව, අන්තස්චර්මයේ නෑ හරිතලව. හරි. තුනකට දෙන්න 12. කපන ලද තෘණ ශාකයක් වර්ධනය වෙන්නේ කොහොමද කියලා අහලා තියෙනවා. මේ තෘණ ශාකයක් කපපු ගමන් ඒ තනකොළේ දික් වෙන්නේ මේ අන්තරස්ත විභාජක කියලා જાතියක් තියෙනවා. අන්තරස්ත විභාජක තියෙන නිසා මේක ආපහු හැදෙනවා ටක් ගාලා වේගි. අන්තරස්ත විභාජක ඇති නිසා නැත්නම් අන්තරස්ත විභාජක පටක මගිනි. අන්තරස්ත විභාජක පටක මගිනි. අන්තරස්ත right ලකුණු 6ක් දෙන්න. ඔන්නේ ප්‍රශ්නේ ඉවරයි. right ඊළඟ තුන්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ලකුණු එකතු කරලා බලන්න 100න් කීයද කියලා. මේ නම් කරාට ලකුණු 10ක් හම්බ වෙනවා. හෘදයේ කොටස් ටික ඒ වම් කියලා වචනේ නැත්තම් ලකුණු දෙන්නේ නැහැ. වම් පුප්පුසීය සිරාව. වම් පුප්පුසීය සිරාව. හරි. B කියන්නේ ත්‍රිතුණ්ඩ කපාටය. ත්‍රිතුණ්ඩ. C කියන්නේ සංස්ථානික මහා දමනිය. ඔය වචන වලට විතරමයි ලකුණු දෙන්නේ. වෙන ඒවාට දෙන්නේ නැහැ. C සංස්ථානික මහා දමනිය. D තමයි මෙතන තියෙන්නේ. D SA ගැටේ නැත්නම් සයනෝ ඒක SA ගැටේ කියලා නෙමෙයි සයනෝහර් කර්ණික ගැටේ කියලාම තියෙනවා. D සයනෝහර් කර්ණික ගැටය. E අදර මහා ශිරාව. එහෙම නැත්නම් අපර මහා ශිරාව කිව්වත් දෙනවා. අදර එහෙම නැත්නම් අපර. අදර මහා ශිරාව. ලකුණු 10ක් දෙන්න දෙක ගානේ. අදර මහා ශිරාව. හෘදේ දකුණු කර්ණිකාවට මේ මෙතන විවෘත වෙන වාහිනී. දැනටම දෙකක් තියෙනවා මේ. උත්තර මහා ශිරාව යටින් අදර මහා ශිරාව ඊට අමතරව කිරීටක කෝටරකය කියලා එකක් එනවා. උත්තර මහා ශිරාව, අදර මහා ශිරාව, කිරීටක කෝටරකය. D තමයි SA ගැටය, සයනෝහර්ත් කර්ණික ගැටය. හරි. ඒතකොට දකුණු කර්ණිකාවට විවෘත වෙන ඒවා තමයි උත්තර මහා ශිරාව, අදර මහා ශිරාව, කිරීටක කෝටරකය. කිරීටක කෝටරකය. මොකද හෘදයේ තියෙන රුධිරය අරන් ඉන්නේ ඒකෙන්. කිරීටක කෝටරකය. කිරීටක කෝටරකය. ඒ තුනට දෙන්න ලකුණු 6ක්. කර්ණික කෝෂික ගැටේ පිහිටීම.
AB ගැටේ කියලා එකක් තියෙනවා. මෙතන ඇඳලා නැහැ. AB ගැටේ පිහිටීම කොහෙද කියලා අහනවා. කර්ණිකෝසික ගැටේ පිහිටීම. AB ගැටේ. මෙන්න මේ මෙතන තියෙන මම රතු පාටින් ඇඳලා පෙන්නනවා. මේ මෙතන තියෙන්නේ කර්ණිකෝසික ගැටය. හරිද? සම්පත් පොතේ මේක වැරදියට තියෙන්නේ. මේක තියෙන දකුණු කර්ණිකාවේ අදර කොටස, ඒ කියන්නේ යට අන්තර්හ කර්ණිකාවාරය. මෙන්න මෙහෙම කර්ණිකාවාරය තියෙනවනම් කර්ණිකාවාරයේ අසල පිටියේ තමයි තියෙන්නේ. සම්පත් පොතේ මේක වැරදියට තියෙන්නේ. එතකොට තියෙන්න ඕනේ කර්ණිකෝසික ගැටේ පිහිටීම හරි දකුණු කර්ණිකාවේ අදර. අදර කියන්නේ යට. අදර අන්තර්හ කර්ණිකාවාරයේ අසල පිටියේ. ලකුණු හතරක් දෙන්න. දකුණු කර්ණිකාවේ අදර අන්තර්හ කර්ණික ආවාරයේ අසල පිටිය. දකුණු කර්ණිකාවේ අදර අන්තර්හ කර්ණිකාවාරයේ අසල පිටිය. ලකුණු හතරයි. අන්තර්හ කර්ණිකාවාරයේ අසල පිටිය. හර්ට් චක්‍රය anu කුමක්ද? මේක පරණ සිලබස් එකේ තිබ්බ එක ලිව්වොත් ලකුණු දෙන්නේ නැහැ දැන් ඈ. අලුත් සිලබස් එකේ ගොඩක් ලේසි හර්ට් චක්‍රය කියන අර්ථ දැක්වීම. පූර්ණ හර්ට් ස්පන්දනයක් සිදුවීමේදී එහෙම නැත්නම් එක හර්ට් ස්පන්දනයේ තුලදී පූර්ණ හර්ට් ස්පන්දනයක් තුලදී පූර්ණ හර්ට් ස්පන්දනයක් තුලදී හෘදය තුල සිදුවෙන අනුක්‍රමණික නැත්නම් සිද්ධීන් අනුපිළිවෙල. පූර්ණ හෘද ස්පන්දනයකදී හෘදය තුල සිදුවෙන සිද්ධීන් අනුපිළිවෙල. සිද්ධි අනුපිළිවෙල. පූර්ණ හෘද ස්පන්දනයකදී හෘදය තුල සිදුවෙන සිද්ධි අනුපිළිවෙල. පැහැදිලි කරන්න කියලා තියෙනවානේ. කුමක්ද කියලා නෙමෙයි ආදින් පැහැදිලි කරන්න. ඒතර පැහැදිලි කරන්න ඕනේ මෙහෙම. කර්ණිකා ආකුංචයයි කර්ණිකා ආකුංචය එයට කර්ණිකා ආකුංචය කෝෂිකා ආකුංචය ඒ කියන්නේ කෝෂිකා සංකෝචනය ඒකට කියන්නේ ආකුංචය කියලා. හා පූර්ණ විස්තරය අයිති වේ. පූර්ණ විස්තරය අයිති වේ. කර්ණිකා ආකුංචය කෝෂිකා ආකුංචය හා පූර්ණ විස්තරය අයත්ය. පැහැදිලි කරන්න කියලා තියෙන්නේ. නැත්තම් අර උඩ පොයින්ට් එක ලියුවා නම් ඇති. දැන් පොයින්ට් පහක් ඕනේ. කර්ණිකා ආකුංචය කෝෂිකා ආකුංචය පූර්ණ විස්තරය අයත්ය. ලකුණු පහක් දෙන්න පොයින්ට් පහකට. හරි ඊළඟට හර්ට් කර්ණිකා සංකෝචනය වෙන්නේ කුමන ව්‍යුහයෙන්ද කියලා අහනවා. සයිනෝහර්ට් කර්ණික ගැටේ උත්තේජනය. එස්සේ ගැටේ උත්තේජනයෙන් කිව්වොත් දෙනවා දැන් ඈ. හරියට ලියන්න ඕනේ සයිනෝහර්ට් කර්ණික ගැටේ උත්තේජනයෙන් කියලා. සයිනෝහර්ට් කර්ණික ගැටේ උත්තේජනය. කර්ණිකා සංකෝචනය වෙන්නේ එස්සේ ගැටේ කියන්නේ සයිනෝහර්ට් කර්ණික ගැටේ උත්තේජනය. හරි. ඊට පස්සේ කර්ණිකාවල ඉඳලා කෝෂිකාවට ආවේග සම්ප්‍රේෂණය කරන්නේ කර්ණික කෝෂික කලඹ හා කලඹේ ශාඛා. එහෙම නැත්නම් කර්ණික කෝෂික ගුණුව හා ගුණුවේ ශාඛා. ගුණුව කිව්වත් හරිය. ඉස් ගුණුව කියලාත් කියනවා. ඉස් ගුණුවයි ගුණුවේ ශාඛයි. කර්ණික කෝෂික ගුණුව හා ගුණුවේ ශාඛා. ඉස් ගුණුව කිව්වත් හරිය මේක. ලකුණු 3 ගානේ දෙන්න එකකට. එකකට 3 ගානේ හම්බ වෙනවා. ඒකට A කොටසට 3යි B කොටසට 3යි C කොටසට. කෝෂිකා තුල මයෝකාඩියම වෙත ආවේග අරන් යන්නේ ෆර්කන්ජේ තන්තු. ෆර්කන්ජේ තන්තු කියලා જાතියක් තියෙනවා. හරි. ෆර්කන්ජේ කියලා පිහින් තන්තු જાතියක් හෘදයේ පිටියේ තියෙනවා. ෆර්කන්ජි තන්තු වලින් ෆර්කන්ජි කියන තන්තු. ෆර්කන්ජි තන්තු වලින්. right. ඊට පස්සේ උරස් සම්බාධයේ ලෙස හැඳින්වෙන
තත්ත්වය කොහොමද? සෝරි ඇති වෙන හේතුව මොකද්ද කියලා අහන්නේ. උරස් සම්බාධය හැදින්වෙන තත්ත්වය ඇතිවීමට හේතුව. මෙහෙමයි වෙන්නේ හෘදය දැන් අපි මෙහෙම හෘදය මෙහෙම කියනවනම් හෘදයේ රුධිරය සපයන්නේ මහා ධමනියේ පළවෙනි ධමනි දෙකෙන්. මහා ධමනියෙන් ඇතුළේ මුල්ම ධමනි දෙක. ඒවට කියන්නේ කිරීටක ධමනි. මෙහෙම මේ අපි හිතමු මේ කිරීටක ධමනිය මේ මෙතන අවහිර වෙලා මේ 70%ක් විතර අවහිර වුණාම රුධිරය පොඩ්ඩක් යන්නේ දැන්. ඒ රුධිරය පොඩ්ඩක් යන හින්දා මෙන්න මේ කොටසට ඔක්සිජනුයි පෝෂකයි අඩු වෙනවා දැන්. ඔක්සිජනුයි ආහාරය අඩු වෙනවා. අඩු වෙච්චාම මේක දේහයට අපිට පෙන්වන්නේ ලොකු වේදනාවක් ලෙස. ඔන්න ඕකට තමයි කියන්නේ උරස් සම්බාධය කියලා. heart attack නෙමෙයි ඇන්ජයිනා කියලා කියන්නේ. කිරීටක ධමනියෙන් එන ඔක්සිජන් අඩු වෙච්චාම පෝෂක අඩු වෙච්චාම අපිට ඒක පෙන්වනවා වේදනාවක් විදියට. හරි වේදනාව ලොකු වේදනාවක් විදියට පෙන්වනවා. ඒකට කියනවා උරස් සම්බාධය කියලා. ඒතකොට ඒක ඇති වෙන්න හේතුව මෙන්න මෙහෙම ලියන්න ඕනේ. හරි? හෘදයට රුධිරය සපයන කිරීටක ධමනි අවහිර වේ. රුධිරය සපයන කිරීටක ධමනි අවහිර වීම නිසා කිරීටක ධමනි අවහිර වීම නිසා දෙවෙනි පොයින්ට් එක හෘද පේශියේ කොටසකට මුළු පේශියටම නෙමෙයි කොටසකට කිරීටක ධමනි අවහිර වීම නිසා දෙවෙනි පොයින්ට් එක හෘද පේශියේ කොටසකට තුන්වෙනි පොයින්ට් එක తాවකාලිකව O2 හා පෝෂක අඩු වීමෙන් කොටසකට తాවකාලිකව ඔක්සිජන් හා පෝෂක අඩු වීම හෘද පේශියේ කොටසකට තුන්වෙනි පොයින්ට් එක తాවකාලිකව O2 හා පෝෂක අඩු වීම. ඔකට කියන උරස් සම්බාධය කියලා. తాවකාලිකව O2 හා පෝෂක අඩු වීම. ඒතකොට වේදනාවක් ඇති වෙනවා. මේ වේදනාවට තමයි කියන්නේ ඇන්ජයිනා. ඒවත් උරස් සම්බාධය කියලා. සිංහලෙන් කියන්නේ උරස් සම්බාධය කියලා. ලකුණු 6ක් දෙන්න. හෘදයාබාධය මාරාන්තික වෙන්නේ ඇයි කියලා අහනවා. හෘදයාබාධයක් වුණාම හෘදය හොඳට සංකෝචනය වෙන්නේ. ඒ කියන්නේ ඵලදායි පොම්පයක් ලෙස ක්‍රියා කරන්නේ. එතකොට මොළයට එහෙම යන රුධිරය මදි. ඒ නිසා තමයි මැරෙන්නේ. හරිද? අවයව වලට සැපේන රුධිර ප්‍රමාණය මදි වෙලා තමයි මැරෙන්නේ. ඒ කියන්නේ මේ පොම්පේ වැඩ කරන්නේ නැති වෙනවා. එහෙනම් මාරාන්තික වෙන්න හේතුව තමයි මෙන්න මේ උත්තරේ තියෙන්න ඕනේ. හෘදයේ ඵලදායි පොම්පයක් ලෙස ක්‍රියා නොකිරීම නිසා. උරස් සම්බාධය නිසා මාරාන්තික වෙන්නේ නැහැ. හෘදයාබාධ කියන්නේ වෙන එකක්. හරි? ඒතකොට තියෙන්නේ මෙහෙම හෘදයේ ඵලදායි පොම්පයක් ලෙස ක්‍රියා නොකිරීම නිසා වැදගත් අවයවවලට එහෙම නැත්නම් මොළයට රුධිරය නොලැබීම. හෘදයේ ඵලදායි පොම්පයක් ලෙස ක්‍රියා නොකිරීම හින්දා මොළයේ වැනි අවයවවලට රුධිරය නොලැබීම නිසා. ඵලදායි පොම්පයක් ලෙස ක්‍රියා නොකිරීමෙන් මොළයේ වැනි අවයවවලට රුධිරය නොලැබීම නිසා. මොළයට රුධිරය ලැබුණ නැත්නම් එහෙම කෙලින්ම මැරෙනවා. මොළයේ වැනි අවයවවලට රුධිරය නොලැබීම නිසා. right. ඊළඟට මුලක කොටස් තියෙනවා. මම නම් කරන්න අහලා නැහැ මේකේ. හරි මේ තියෙන මූලකේශ. ඇවිල්ලා තියෙන මූලකේශ. මූලකේශ ඒක නම් කරන්න නැහැ. හරි. මේ මූලකේශ තියෙන්නේ මේ අපිචර්මය. මේ මුලේ අපිචර්මයේ තියෙන්නේ. හරි ඔය තියෙන අපිචර්මය. මෙතන මෙතනම තියෙන්නේ බාහිකය. මුලේ බාහිකය තියෙන්නේ. මේ කෑල්ල ඔන්න අන්තස්චර්මය. අන්තස්චර්මය. මේ කොටස D කියලා දාලා තියෙන්නේ පරිචක්‍රය. පරිචක්‍රය. C අන්තස්චර්මය. එතකොට B බාහිකය. B බාහිකය. C අන්තස්චර්මය. D පරිචක්‍රය. E කියන්නේ සෛලම. සෛලම් පටකය. දැන් අහනවා D ඉඳන් E ට ජලය යන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ පරිචක්‍රේ නම් සෛලමට. සිම්ප්ලාස්ටේ ඔස්සේ යනවා. පටල හරහා සම්ප්‍රේෂණ මාර්ගය ඔස්සේ යනවා. පටල හරහා යනවා. ඇපෝප්ලාස්ටෙන් යන්න පුළුවන්. ඒ වුණාට ওই දෙක ලියන්නේ. සිම්ප්ලාස්ටේයි පටල හරහා යනවා. D ඉඳන් E දක්වා. D ඉඳන් E දක්වා වැඩිපුරම යන්නේ සිම්ප්ලාස්ටේ හා පටල හරහා. ඊට පස්සේ අන්තස්චර්මයේ ඉඳන් පරිචක්‍රයට අනිවාර්යයෙන්ම යන්නේ සිම්ප්ලාස්ටේ හා පටල හරහා විතරමයි. අර උඩේකට
අපොප්ලාස්ටයක් එන්න පුළුවන්. ඒතකොට මේ යටේකට අනිවාර්යෙන් යටේකට එකම උත්තරේ ඉන්නේ සිම්ප්ලාස්ටය හා පටල හරහා. අපොප්ලාස්ටය ලියන්නම බෑ පල්ලෙහායි. සිම්ප්ලාස්ටයයි පටල හරහා සම්ප්‍රේෂණ මාර්ගයයි. ওই දෙකටම ලකුණු 6ක් දෙන්න. හරි. ඊට පස්සේ ඒ ස්ථානයේ සිම්ප්ලාස්ටය පටල හරහා සම්ප්‍රේෂණයයි. අපොප්ලාස්ටය ලියන්න බෑ. ඒ ස්ථානය කියන්නේ මූලකේශ. මූලකේශවල ජලය හා ඛනිජ අවශෝෂණයේ වෙනස. හරි. ජලය අවශෝෂණය අක්‍රීයව වෙන්නේ. ඛනිජ අවශෝෂණය වෙන්නේ සක්‍රීයව. ඕම පුතා වෙනස. ජලය අක්‍රීයව, ඛනිජ සක්‍රීයව. ජලය අක්‍රීයයි, ඛනිජ සක්‍රීයයි. ජලය අක්‍රීයයි, ඛනිජ සක්‍රීයයි. ලකුණු 6යි. ඊට පස්සේ අහනවා ඊවල බිත්තියේ පැවතිය හැකි ලිග්නීන් ඝනවීම රටා. ඒ කියන්නේ මේ සෛලමේ තියෙන ලිග්නීන් ඝනවීම රටා. ඒව නම් දන්නවා වලයාකාර රටාව. වලයාකාර, සර්පිලාකාර, සර්පිලාකාර, ජාලාභ, සෝපානු රූපී, ඊළඟ සාවාට, වලයාකාර, සර්පිලාකාර, ජාලාභ, සෝපානුරූපී, සාවාට. ලකුණු 5ක් දෙන්නේ පාට. වලයාකාර, සර්පිලාකාර, ජාලාභ, සෝපානුරූපී, සාවාට. වලයාකාර, සර්පිලාකාර, ජාලාභ, සෝපානුරූපී සහ සාවාට. right. ලකුණු 5ක් දෙන්න. හරි. ඊ තුල ජලයේ පරිවාහණයෙන් ලක්වන මූල ධර්මය. සෛලම තුල ජලයේ පරිවාහණය වෙන්නේ තොග ප්‍රවාහයේ තියෙන මූල ධර්මයේ. තොග ප්‍රවාහය. වෙනේවට ලකුණු දෙන්නේ. තොග ප්‍රවාහය. ලකුණු 6යි. හරි. ඊට පස්සේ අවෘත බීජක ෆ්ලෝයම් පඩකය තුල ආහාර පරිසංක්‍රමණය වන විස්තර කරන කල්පිතය. ඒකට කියන්නේ පීඩන ප්‍රවාහ කල්පිතය. ඉස්සල් එක තොග ප්‍රවාහයෙන් යන්නේ, දැන් කියන්නේ පීඩන ප්‍රවාහ කල්පිතය. පීඩන ප්‍රවාහ කල්පිතය. හරි. ඊට පස්සේ මුල්වල මූලකේශ හැරුණාම මුල්වල මොන ලක්ෂණය වැදගත්ද කියලා අහනවා ජලයේ අවශෝෂණයට. එකක් තමයි උච්චර්ම නැතිවීම. උච්චර්මයක් නැති නම් වලට ජලය හොඳට එනවා. උච්චර්මයේ තිබුණ ඉතිනේ ජලය එන්නේ. එහෙනම් එකක් උච්චර්මයක් නැතිවීම. උච්චර්මයක් නැතිවීම. ජලය එන්නේ. දෙවෙනි එක අපිචර්මයේ සෛලවල ලිග්නීන් නැතිවීම. ඒ හින්දා සෛල බිත්තිය හරහා ජලය අවශෝෂණය වෙනවා. එක උච්චර්මයේ නැතිවීම, දෙක සෛලවල ලිග්නීන් නැතිවීම. උච්චර්ම නැතිවීමයි ලිග්නීන් නැතිවීමයි. right. ලකුණු 6යි. C කොටස. DNA ප්‍රතිසංයෝජන තාක්ෂණයන්ෙන් කුමක් අදහස් වේද? ඒ කියන්නේ අපි හැමදාම ලියලා දන්නවද? එක විශේෂයක ඥාන තව විශේෂයකට ලබා දීලා ජීවීන්ගේ ප්‍රවේණික ලක්ෂණ වෙනස් කිරීම. හරි. එක් විශේෂයක ඥාන තවත් විශේෂයකට ලබා දී එක විශේෂයක ඥාන එහෙම නැත්නම් එක විශේෂයක DNA තවත් විශේෂයක DNA වලට සම්බන්ධ කර. එහෙම නැත්නම් එක විශේෂයක ඥාන තවත් විශේෂයක ඥාන වලට සම්බන්ධ කරලා හරි වෙනස් වූ DNA අණු නිපදවා ජීවීන්ගේ ප්‍රවේණික ලක්ෂණ වෙනස් කිරීම. වෙනස් වූ DNA අණු හදලා ජීවීන්ගේ ප්‍රවේණික ලක්ෂණ වෙනස් කිරීම. එක විශේෂයක DNA තවත් විශේෂයක DNA සමග එකතු කරලා ජීවීන්ගේ ප්‍රවේණික ලක්ෂණ වෙනස් කරලා වෙනස් වූ DNA අණු හදලා ජීවීන්ගේ ප්‍රවේණික ලක්ෂණ වෙනස් කිරීම. වෙනස් වූ DNA අණු හදලා ප්‍රවේණික ලක්ෂණ වෙනස් කිරීම.
හරි ලකුණු 6යි. ඔන්න ඔකට කියනවා ප්‍රතිසංයෝජන DNA තාක්ෂණය කියලා. හරි ඒ තාක්ෂණයේදී බැක්ටීරියාවල DNA ඉවත් කර ගැනීමට ශූන්‍යාස්තික DNA ඉවත් කර ගැනීමට වඩා ලේසියිලු. ඇයි කියලා අහනවා. හරි බැක්ටීරියා DNA ගන්න එක ලේසියිලු ශූන්‍යාස්තික DNA ගන්න එක අමාරුලු. එකක් තමයි ශූන්‍යාස්තික DNA න්‍යෂ්ටිය තුල තිබීම. එකක් ශූන්‍යාස්තික DNA න්‍යෂ්ටිය තුල අන්තර්ගත වීම. ඒ හින්දා මේ පටලේ අයින් කරලා ගන්න ඕනේ. එකක් ශූන්‍යාස්තික DNA න්‍යෂ්ටිය තුල අන්තර්ගත වීම. දෙක ශූන්‍යාස්තික DNA සමග හිස්ටෝන කියන ප්‍රෝටීන තිබීම. හිස්ටෝන ප්‍රෝටීන තිබීම. ඒ දෙකට දෙන්න ලකුණු 6ක්. ශූන්‍යාස්තික DNA වල හිස්ටෝන කියන ප්‍රෝටීන තිබීම. ඒ හින්දා වෙන් කරන්න අමාරුයි. right ඊළඟට ලකුණු 6යි. මේ තාක්ෂණයේදී පහත ඒවා යොදා ගන්න ශිල්ප ක්‍රමය. ෆයිල නිස්සාරකයකින් DNA වෙන් කර ගැනීම. අද කෙටි ප්‍රශ්න පත්‍රයේත් කිව්වා. ෆයිල නිස්සාරකයකින් DNA අර අඩියට බේර ගන්න නම් ඝනත්ව අනුක්‍රමණ කේන්ද්‍ර අපසරණය කියන එක කරන්න ඕනේ. ඝනත්ව අනුක්‍රමණ කේන්ද්‍ර අපසරණය කියලා එකක් කරන්න ඕනේ. ඝනත්ව අනුක්‍රමණ කේන්ද්‍ර අපසරණය. ලකුණු 3යි. විශාලත්වය අනුව DNA වෙන් කරගන්නේ ඇගරොස් ජෙල විද්‍යුතාගමනයෙන්. ඒක දන්න ඔයාලා. ඝනත්ව අනුක්‍රමණයක සම්පත් පොතේ නැහැ. නමුත් දැනන් ඉන්න ඕනේ. ඝනත්ව අනුක්‍රමණ කේන්ද්‍ර අපසරණයයි. හරි. ශිල්ප ක්‍රමයට කියන්නේ ඒක. විශාලත්වය අනුව DNA කැලි වෙන් කරන එකට කියනවා ඇගරොස් ජෙල විද්‍යුතාගමනය. DNA අණුවල පවතින කෙටි පුනරාවර්තී ඒකනවල විවිධත්වය අධිකරණ විද්‍යාවේදී වැදගත් වන අවස්ථා. ඒ කියන්නේ අර හොරු අල්ලගන්න එහෙම වැදගත් වෙනවා. අන්න ඒක අහන්නේ. එහෙනම් එක තමයි අපරාධකරුවන් හඳුනා ගැනීමට. අර දෙකටම ලකුණු 6යි ඉස්සල් එකේ. හරි අපරාධකරුවන් හඳුනා ගන්න වැදගත්. අධිකරණ වෛද්‍ය විද්‍යාවේදී එක තමයි එක. එක අපරාධකරුවන් හඳුනා ගන්න වැදගත්. හරි දෙක ඥාතිත්වය එහෙම නැත්නම් පීතෘ බව හඳුනා ගන්න වැදගත්. පීතෘ බව ඒ කියන්නේ තාත්තා කවුද අම්මා කවුද කියලා හොයා ගන්න පුළුවන්. පීතෘ බව එහෙම නැත්නම් ඥාති බව හඳුනා ගන්න වැදගත්. පීතෘත්වය ඥාතිත්වය හඳුනා ගන්න වැදගත්. ඊළඟ අනන්‍යතාවය හොයා ගන්න වැදගත්. දැන් බෝම්බයකට අහු වෙලා කෑලි විසි වෙලා ගියොත් ඒ කෑල්ල කාගේද කියලා හොයන්න පුළුවන් DNA පරීක්ෂා කරලා. අනන්‍යතාවය හඳුනා ගන්න වැදගත්. අනන්‍යතාවය හොයාගන්න වැදගත්. right ලකුණු 6යි ඒ තුනට තුන දෙකක් තිබ්බන හැටියට දෙකට 6ක් දෙන්න. DNA වල වෙනස්කම් ඇති කරන බාහිර සාධක UV කිරණ, X කිරණ, බැරලෝහ. UV කිරණ, X කිරණ, බැරලෝහ. අධික උෂ්ණත්වයක් පුළුවන්. අධික උෂ්ණත්වයක් පුළුවන්. UV කිරණ X කිරණ බැරලෝහ අධික උෂ්ණත්වය. ඒතොර H බන්ධනය එහෙම කැඩෙනවා. දුස්ස්වභාවීකරණය වෙනවා. right. ලකුණු දෙන්න 6ක්. ඊළඟ ප්‍රශ්නේ ටිකක් අමාරුයි. හතරවෙනි ප්‍රශ්නය අමාරුයි. මේක කරලා ඇත්තේ මායිකේ ළමයි දෙන්නේ 3 දෙනෙක් කරන්නේ නැති උපරිම මං හිතන්නේ ඊට වඩා කරයි කියලා. හරිද? ඒක ගොඩක් අමාරු ප්‍රශ්නයක්. මෙන්න මෙහෙම කියනවා. A හා B යනු යාන දෙකක් ප්‍රතිබද්ධ යාන දෙකක්. ඒතකොට ඒක තියෙන්නේ වර්ණ දෙය වල මෙන්න මෙහෙම. සමප්‍රභව වර්ණ දෙය දෙකක් මම අඳිනවා. එකක් රතු පාටයි සමප්‍රභවයි කියන්නේ දැන් පොතේ බලන්න. දැන් ඔය පේපර් එකේ බලාගන්න. සමප්‍රභවයි කියන්නේ එක සමාන උස තියෙන වර්ණ දෙය දෙකක්. මේ තියෙන සෙන්ට්‍රොමියරේ. සෙන්ට්‍රොමියර සමානයි. හරි. ඒ වගේ තියෙනවලු යාන මෙන්න මෙහෙම. මේ capital A ඒක ගෙනීම මෙහෙම capital A තියෙන්න ඕනේ. හරි. ඊට පස්සේ ආයේ capital B capital B. ඕක තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලා. මෙන්න මෙහෙම ඥාන තියෙන මිනිස්සෙක්ගේ A හා B
වෙනස් වෙනවලු simple A simple B බවට. එහෙම වුණොත් බලාපොරොත්තු වෙන එකිනෙකට වෙනස් ප්‍රවේණි දර සහනවා. හරි අමාරු ප්‍රශ්නයක්. හරි. එතකොට බලන්න. දැන් ඔන්න එකක් අපි ඔන්න ඕක තමයි පළවෙනි එක. ඕක තමයි පළවෙනි ප්‍රවේණි දර. ඕක තමයි මුලින්ම තියෙන්නේ. හරි. දැන් අපි මෙහෙම සෙට් තුනක්. හරි. දැන් උඩ බලන්න. උඩ දැන් මම මේ දෙකම රතු පාටින් අදින්නම් ඈ. උඩ කැපිටල් A ම තියෙනවා. මේකෙත් කැපිටල් A තියෙනවා. මේකෙත් කැපිටල් A තියෙනවා. හැබැයි යට එකක කැපිටල් B තියෙනවා. අනිත් එක වෙනස් වෙලා සිම්පල් B විදියට. ඔන්න දෙවෙනි රටාව. තුන්වෙනි රටාව මේවනු. උඩ කැපිටල් A දෙක එහෙමම තියෙනවා. ඒව වෙනස් වෙලා නැහැ. උඩ ජාන දෙක වර්ණ දෙකේ වෙනස් වෙලා නැහැ. හැබැයි යට තියෙන ජාන දෙකම සිම්පල් B බවට පරිවර්තනය වෙලා. ඔන්න. එහෙනම් ප්‍රවේණි දර්ශ තුනක් හම්බුණා. ඔන්න පළවෙනි ප්‍රවේණි දර්ශ තුන. දැන් මම දෙවෙනි ප්‍රවේණි දර්ශ තුන මෙහෙම අදිනවා. උඩ වෙනස් වෙනවා කැපිටල් A සිම්පල් A බවට. කැපිටල් A සිම්පල් A විදිහට වෙනස් වෙනවා. උඩ ජාන තුන. එකයි මේකත් කැපිටල් A සිම්පල් A. බලන්න ඉස්සල්ලාගේ උඩ ජාන තුනම කැපිටල් A විදියට තිබ්බා. දැන් කැපිටල් A සිම්පල් A විදියට වෙනස් වෙනවා. right? හරි. දැන් අර යට තියෙන ජාන ටික අර විදියටම ලියන්න. මේ මෙතන කැපිටල් B මයි. මෙතන කැපිටල් B සිම්පල් B. මෙතන සිම්පල් B right. එය තුන්වෙනි එක. දැන් ඉතින් ඔයාලට තේරෙනවා තුන්වෙනි එක ඔයාලට තේරෙන්න ඕනේ මෙහෙම. උඩ සිම්පල් A දෙකක් විතරක් ලියනවා. හරි එකයි සිම්පල් A මෙතන ලියනවා සිම්පල් A. හරි යට වෙනස් වෙනවා අර විදියට මේ කැපිටල් B දෙක. ඊළඟ කැපිටල් B සිම්පල් B. ඊළඟ සිම්පල් B. ඔන්න මම ප්‍රවේණ දර්ශ මම 9ක් ගන්නවා. දැන් තේරෙනවනේ? පුළුවන්. හරි. එතකොට ඔයාලා මේ උඩ විතරයි වෙනස් කරන් ගියේ. යට අර තිබ්බ විදිහම තිබ්බා. ඒ තිබ්බ විදිහම කියන්නේ ඒව තිබ්බේ නෑ. යට කැපිටල් B තියෙන්න පුළුවන් හැම එකකම. එහෙම නැත්නම් කැපිටල් B සිම්පල් B තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් සිම්පල් B තියෙන්න පුළුවන්. හරි. මේ එක ජාන යුගලක්, මේ එක යුගලක්, මේ එක යුගලක් ඈ. તો සංක්‍රම වර්ණ දෙකේ යුගලක් තමයි වෙනස් වෙලා තියෙන්නේ. ඒතර යුගල වෙනස් වෙන්න පුළුවන් ක්‍රම 9ක් තියෙනවා. ලකුණු 9ක් දෙන්න. 9 නෙමෙයි සෝරි එකකට 1.5 ගානේ 18ක් හම් වෙනවා. 1.5 ගානේ 18ක්. හරි. ඊට පස්සේ දැන් මේක හැම ළමයිලම පුළුවන් වෙන්න ඕනේ. ඊට සිදුවීමේදී ඇති වෙන්න පුළුවන් එකිනෙකට වෙනස් ප්‍රවේණි දවස ගණන 9යි. 9ක් ඇති වෙන්න පුළුවන්. හරි ඊළඟට ලකුණු 4ක් දෙන්න. බැසිලස් තුරෙන්ජන්සිස් වැඩගත් වෙන්නේ ඇයි කියලා අහනවා. කුෂිකර්මාන්තේ. මෙයා හදනවා කෘමියන්ගේ බඩවැල් පටක දිය කරන ස්පටික ප්‍රෝටීනයක්. ඔන්න ඕවා මේ පාර හරිය. මොකද අර කාබනික කුෂිකර්මාන්තේ ඉන්න මේවා අහනවා. බැසිලස් තුරෙන්ජන්සිස් බඩවැල් පටක දිය කරන ස්පටික ප්‍රෝටීනයක් හදනවා. ඕක තමයි වැදගත්කම. කෘමි කීටයන්ගේ බඩවැල් පටක දිය කරන ස්පටික ප්‍රෝටීන නිපදවයි. කෘමි කීටයන්ගේ බඩවැල් පටක දිය කරන ස්පටික ප්‍රෝටීන නිපදවයි. බඩවැල් පටක දිය කරන ස්පටික ප්‍රෝටීන හදනවා. කෘමි කීටයන්ගේ බඩවැල් පටක දිය කරන ස්පටිකමය ප්‍රෝටීන සාධය.
ඊළඟ ඇග්‍රොබැක්ටීරියම් ටියුමපේසියන්ස් කියලා තියෙනවා. අරකට ලකුණු 4ක් දෙන්නේ පොයින්ට් එකට. ඇග්‍රොබැක්ටීරියම් වල්නාශක වලට ප්‍රතිරෝධී ජාන දරයි. එහෙම නැත්නම් වල්නාශක වලට ප්‍රතිරෝධී ශාක බිහි කරයි. වල්නාශක වලට ප්‍රතිරෝධී ශාක. වල්නාශක වලට ප්‍රතිරෝධී ශාක බිහි කිරීමක් කරනවා. ඇග්‍රොබැක්ටීරියම් හරි. හරි අර්වීනියා කියන කොලේ සිලබස් එකේ නැහැ. මෙයා බීටා කැරොටින් වලින් පොහොසත් ඥානයක් දරනවා. හැබැයි ඔයාලේ සිලබස් එකේ වෙන නමක් තියෙන්නේ. එහෙනම් මේක කපලා දාන්න. අර්වීනියා කියන එක අයින් කරන්න. මෙයා කරන්නේ පාංශු බැක්ටීරියාව බීටා කැරොටින් වලින් පොහොසත් රන් සහල් හදන්න තමයි ගන්නෙ. රන් සහල්. ඒතර ඔයාලගේ එකේ තියෙන්නේ වෙන බැක්ටීරියාවගේ නමක්. හරි එහෙනම් මේක ලියන්න එපා. හරි මේක එක්ක වැරදිලා තියෙන්නේ. හරි ඒ නිසා ලියන්න එපා මේක. හරි. ඒකට ලකුණු 4ක් දෙන්න. නිදාස් ලකුණු 4ක්. හරි. ඊට පස්සේ ශාක විශේෂයක රතු පුෂ්ප. දැන් මම මේ මේ වෙන්ඩර්ගේ දෙවෙනි නියමය අහනවා. දෙවෙනි නියමයෙන් කියන්නේ මෙන්න මෙහෙම. R Y විදියට ඥාන තිබ්බොත් මෙන්න මේ R කියන එකට මේකත් එක්ක ගිහිල්ලා ජන්මාණු හදන්නත් පුළුවන්. මේකත් එක්ක ගිහිල්ලා ජන්මාණුවක් හදන්නත් පුළුවන්. RY කියලා එකකුයි R simple y කියලා එකකුයි. ඒ වගේම අනිත් එකටත් ඒ විදිහටම පුළුවන් simple rට. simple rට capital Y එක ගිහිල්ලා ජන්මාණුවක් හදත හැකි. ආයි පුළුවන් simple rට simple y එක ගිහිල්ලා ජන්මාණුවක් හදන්න ඕන. හරි එහෙනම් කියන්නේ සාධක යුගලක තියෙන ඕනෑම සාධකයකට වෙනත් යුගලක තියෙන ඕනෑම සාධකයක් සමග එකතු වී ජන්මාණු සෑදිය හැකියි. ඔහොම තමයි ලියන්න ඕනේ. සාධක යුගලක ඕනෑම සාධකයකට සාධක යුගලක වූ ඕනෑම සාධකයකට වෙනත් යුගලක වූ ඕනෑම සාධකයක් සමග එකතු වී සාධක යුගලක තියෙන ඕනෑම සාධකයකට වෙනත් යුගලක ඇති ඕනෑම සාධකයක් සමග එක් වී ජන්මාණු සෑදිය හැකියි. යුගලක තියෙන ඕනෑම සාධකයකට වෙනත් යුගලක ඇති ඕනෑම සාධකයක් සමග එකතු වී ජන්මාණු සෑදිය හැකියි. ඔකට කියනවා ස්වාධීන සංරචනය කියලා. හරි. ඊට පස්සේ මේක නම් ගොඩක් අමාරු එකක්. දේවන විභාගයට අහන්න නැති විය. දේවන නියමයට ලකුණු දෙන්න 6ක්. හැබැයි මේක අහුවත් මේ ලියා ගන්න පුළුවන් ඈ මම නම් උගන්වලා තියෙන පන්තියේ මෙන්න මෙහෙම රතු පාට මේ රතු නම් කැපිටල් R ලු හරි ඊට පස්සේ රතු පාට සුදු පාට නම් අපි කියනවා සිම්පල් R කියලා. ඕම රතු සුදු වලට ප්‍රමුඛයි. රතු කැපිටල් R සුදු සිම්පල් R. ඊට දිග කරල් කෙටි වලට ප්‍රමුඛයි. වෙනවා මේ දිග ලෝන් කියන ඉඳ කැපිටල් L ගන්නවා. එහෙනම් කෙටි සිම්පල් L. ෂෝට් කියන්නේ සිම්පල් S කියලා එහෙම ගන්න ඈ. ඊළඟට කියනවා කහ පාට. කහ කියන කැපිටල් Y. කොළ කියන සිම්පල් Y ට ප්‍රමුඛයි. හරි. දැන් කියනවා මේ ලක්ෂණ දෙක සඳහාම විෂමයෝගී දෙන්නේ මොහොම් කරනවා. මෙන්න මෙහෙම. R L L එතන කැපිටල් L L සිම්පල් L ඊට පස්සේ කැපිටල් Y සිම්පල් Y ඒ වගේ දෙන්නේ. එහෙනම් ආයෙත් මේ R L L කැපිටල් Y සිම්පල් Y ඔහොම දෙන්නේ මොහොම් කරනවා. මේකට කියන්නේ ත්‍රි අංග ප්‍රවේණිය කියලා. තේරෙනවනේ? එතකොට දෙන්නෙක් මොහොම් කරද්දී කියන්නේ ද්විඅංග ප්‍රවේණිය මෙන්න මෙහෙම. ද්විඅංග නම් R L L විතරනේ. ඔහොම දෙන්නෙක් තමයි ද්විඅංග ප්‍රවේණිය මොහොම් කරන්නේ. අපේ සිලබස් එකේ තිබ්බේ මෙන්න මේ වගේ ගණන් විතරයි. R L L. මේකේ ආවේ 9ට 3ට 3ට 1.
කටපාඩම් කරගන්න රූපාන්තර සනුපාතය 9:3 1. හරිද? ඊට පස්සේ මේකත් කටපාඩම් කරගන්න ත්‍රිංගී ප්‍රවේණි ගානක රූපාන්තර සනුපාතය එන්නේ මෙන්න මෙහෙම 27ට 9ට 3ට මේ අනුපාතය එනවා මැදින් තිත් තියන්න ඕනේ. හරි. කියන්නේ මෙහෙම 27ට තිත් දෙකක් 9ට 3ට හරි. හරි. එක දිගට ලියන්න බැරි නම් ආයෙ යටින් ලියනවා. ඊට පස්සේ ආයෙ එන්නේ 9ට 3ට එකක්. කටපාඩම් කරගන්න ලේසි. ද්විඅංගිකයේදී 9ට 3ට එකක් විතරයි එන්නේ. ත්‍රිඅංගිකයේදී උඩට තව හතරකුත් එකතු වෙනවා. 27ට 9ට 3ට 3ට එකයි. ලියන්නේ මෙහෙම එක දිගට ලියා යනවා. 27ට 9ට 3ට ඊට පස්සේ 9ට 3ට එකයි. ඕම කටපාඩම් කරන්නේ. හරි 24 9ට 3ට එකයි. හරි ලකුණු 6ක් දෙන්න ඒක ලියලා තියෙනවා නම් ඒක අමාරුයි. හරි ඊට පස්සේ ඊළඟ එක නම් වැරදි. ඒ ප්‍රජනනයේ සිටින ප්‍රමුඛ කියලා දාගන්න. ප්‍රමුඛ සමයෝගීන්ගේ ප්‍රවේණි දර්ශ අනුපාතය. ප්‍රමුඛ අය කීයක් ඉන්නවද කියලා අහනවා. ප්‍රමුඛ සමයෝගී. ප්‍රමුඛ සමයෝගීන් කියන්නේ මෙන්න මේ වගේ අය. ප්‍රමුඛ සමයෝගී කියන්නේ මෙන්න මෙහෙම. R තේරෙන්නේ L ඊළඟ y මේ මෙහෙම මෙයාලා කී දෙනෙක් ඉන්නවද කියලා අහනවා R L y හරිද ඒක හොයන්නේ මෙහෙමයි මෙයාලා ලැබීම සම්භාවිතාව අපි මෙවෙනි දිගට ගන්නවා 4න් 1යි කියලා එකම ಜಾති අකුරු ලැබීම සම්භාවිතාවය 4න් 1යි එහෙනම් මේකත් එකම ಜಾතිය 4න් 1යි මෙයාලා ලැබීම සම්භාවිතාවය 4න් 1යි ඉතින් 4න් 1ේව 3ක් එහෙනම් මේ බලන්න 4 වරක් 4 16යි 16 වරක් 4 64යි උඩ එන්නේ 1යි එහෙනම් 64න් 1යි හරි ප්‍රමුඛ සමයෝගිකයන් ලැබීමේ සම්භාවිතාවය හරි ප්‍රමුඛ සමයෝගී ප්‍රවේණි දර්ශ අනුපාතය 64න් 1යි ප්‍රවේණි දර්ශ 64ක් එනවා ඒකෙන් 1යි මෙයාලයි ඒක හෙව්වේ 4න් 1 වැඩි කිරීම 4න් 1 වැඩි කිරීම 4න් 1 කියන විදිහට ලකුණු 3යි හරි ඊළඟ ඥාන විකෘති වලට බලපාන හේතු එකක් නියුක්ලියෝටයිඩ් ආදේශ වීම නියුක්ලියෝටයිඩ් ආදේශ දෙක නියුක්ලියෝටයිඩ් නිවේශනය එකක් නියුක්ලියෝටයිඩ් ආදේශ වීම හරි ඊළඟ නියුක්ලියෝටයිඩ් නිවේශනය ඊළඟ නියුක්ලියෝටයිඩ් මැකීම ආදේශයේ නිවේශනයේ මැකීම ලකුණු 6ක් දෙන්න ඒ තුනට ආදේශ නිවේශ මැකීම ලකුණු 6 නෙවෙයි 3යි ඒ තුනට 3යි ඥානවල ඇති විය හැකි විවිධ විකෘති නිසා විකෘති ආකාර තුනක් ඥාන විකෘති තුනක් හරිද මේවා හිතලා ලියන්න තියෙන නිලීන ඥාන විකෘතියක් තියෙනවා ඒ නිලීන ඥාන විකෘතිට උදාහරණ තමයි ඇලි බව වර්ණ අන්ධතාවය දැක ඇති සෛල රක්තහීනතාවය ඔන්න නිලීන ඥාන විකෘති පේන්නේ නැහැ ඒවා ඇලි බව වර්ණ අන්ධතාවය දැක ඇති සෛල රක්තහීනතාවය එතන ඒ වගේ වාහකයෝ තමයි ලෝකේ වැඩිපුර ඉන්නේ. රෝගීන් අඩුයි ඈ. රෝගියෙක් වෙන්න නම් අර නිරීන දෙකම ඉන්න බෑ. ඇලි බව, හිමෝෆීලියා, වර්ණ අන්ධතාවය. ලකුණු තුනක් දෙන්න. ආයේ ප්‍රමුඛ ඥාන විකෘති තියෙනවා දෙකක්. බහු අංගුලිකතාවයයි බහු අංගුලිකතාවය. අතේ ඇඟිලි වැඩිපුර තිබීම එකක්. ආයේ හන්ටින්ඩන්ගේ රෝගය. ඒක සිලබස් එකේ සඳහන් වෙලා නැහැ කොතනකවත් හන්ටින්ඩන්ගේ රෝගය කියලා. නමුත් මතක තියාගන්න හන්ටින්ඩන්ගේ රෝගය හන්ටින්ඩන් ඩිසීස් කියලා කියනවා. හන්ටින්ඩන්ගේ රෝගය. ඒක ප්‍රමුඛ ඥාන විකෘති. ආයෙ තියෙනවා මාරක ඥාන මැරෙනවා. හිමෝෆීලියාව මාරකයි. එහෙනම් නිලීන ඥාන විකෘති තියෙන ඇලි බව වර්ණාන්ධතාවය දැකැති සෛල රක්තහීනතාවය. හරි. ඇලි බවයි වර්ණාන්ධතාවයයි දැකැති සෛල රක්තහීනතාවයේ නිලීන ඥාන විකෘති. ඊළඟ ප්‍රමුඛ ඥාන විකෘති තමයි බහු අංගුලිකතාවයේ හන්ටින්ඩන්ගේ රෝගය. මාරක තමයි හිමෝෆීලියාවයි මොකද්ද වර්ණ අන්ධතාවය.
හිමොෆීලියාව සහ වර්ණාන්ධතාවය. මාරක ජාන විකෘති. ලකුණු 6ක් දෙන්න. හරි ඊළඟට මීයන්ගේ රෝම වල වර්ණය නිගමනය කරපු ප්‍රවේණික සිද්ධිය. ඒක අපේ සම්පත් පොතේ තියෙන එකට කියන්නේ නිලීන අභිභවනය කියනවා. නිලීන අභිභවනයෙන් තමයි මීයන්ගේ රෝම වල වර්ණය තීරණය වෙන්නේ. නිලීන අභිභවනය. අභිභවනය කියලා ලිව්වත් ලකුණු දෙන්න. ලකුණු 3යි. හරි දැන් මේ කියලා තියෙනවා ප්‍රමුඛ ඇලිලෙන් අලු පාට දෙනවලු. සිම්පල් ලේ තිබ්බොත් අලු වෙන්නේ නැහැ කළු පාට වෙනවලු. හැබැයි අලු පාට වෙන්න කැපිටල් H එකක් කොයි හරි තියෙන්න ඕන. නැත්නම් අලු පාට වෙන්නේ නැහැලු. ඒ කියන්නේ මෙහෙම තිබිලා මේ. හරි මේ වань මෙන්න මෙහෙම තිබ්බොත් කැපිටල් A දෙකක් තිබ්බොත් මෙයා අලු පාටයි. හැබැයි ඒ අලු වෙන්න නම් කොයි හරි තැනක කැපිටල් H දෙකකුත් තියෙන්න ඕන. ඕම. එහෙනම් අලු සඳහා ප්‍රවේණි දල සමන් ලියාගෙන යනවා. එකක්. ඔය එකක් තමයි ලිව්වේ. කැපිටල් A කැපිටල් A කැපිටල් H කැපිටල් A. ඔය ගොඩක් ඈඩ් කරලා ලියන්නේ නැහැ. ළඟින් ලියන්න ඕනේ. අලු වෙන්න නම් මේ කැපිටල් A කැපිටල් A කැපිටල් H කැපිටල් H. ඔන්න එකක්. හරි. මේ අලු වෙන්න ලියන ඒවා. දෙවෙනි එක තමයි කැපිටල් A කැපිටල් Aත් එක්ක කැපිටල් H සිම්පල් H. එහෙම වුණත් අලු පාටයි. මොකද සිම්පල් H එකක් තිබ්බට බෑ යටපත් කරන්න. ඔන්න දෙකක් ලිව්වද? කැපිටල් A කැපිටල් Aත් එක්ක කැපිටල් H සිම්පල් H. හරි මේකම අනිත් පැත්ත ලියද ඇති. තුන්වෙනි එක මොකද්ද? කැපිටල් A සිම්පල් Aත් එක්ක මෙතන ලියනවා ඉස්සරහින් මේ. කැපිටල් A සිම්පල් Aත් එක්ක කැපිටල් H කැපිටල් H තියෙන්න පුළුවන්. ඒ වගේම කැපිටල් A සිම්පල් H එක්ක කැපිටල් H සිම්පල් H තියෙන්න පුළුවන්. මේකමයි ලිව්වේ. මේ කැපිටල් H කැපිටල් H මේ කැපිටල් H කැපිටල් H සිම්පල් H මේ කැපිටල් H කැපිටල් H කැපිටල් H සිම්පල් H. හරි හතරක් තියෙනවා. ඔන්න එන හතරම රතු පාටින් ලියනවා. එහෙනම් මේ කැපිටල් A කැපිටල් H එක්ක කැපිටල් H සිම්පල් H තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් කැපිටල් A කැපිටල් A නෙමෙයි කැපිටල් A සිම්පල් A. කැපිටල් A සිම්පල් A එක්ක මේ කැපිටල් A සිම්පල් H තියෙන්න පුළුවන්. ආයේ කැපිටල් A සිම්පල් H එක්ක මෙතන කැපිටල් H කැපිටල් H මෙතන කැපිටල් H සිම්පල් H. ඕම කැපිටල් A සිම්පල් H එක කැපිටල් H දෙකකුයි. ආයේ කැපිටල් A සිම්පල් H එක කැපිටල් H සිම්පල් H. ඔන්න හතරක් ලිව්වා දැන් නේ. හතරක් එනවා ඇලි වලට. ලකුණු හතරක් දෙන්නේ. හරිද? අලු වලට හතරයි. හතරක් එනවා. ලකුණු හතරයි. කළු පාට වෙන්න නම් මම දැන් මෙතන ලියනවා කළු පාටින්ම ලියනවා. කළු පාට වෙන්න නම් සිම්පල් A දෙකක් තියෙන්න බෑ. ඕම. හැබැයි වර්ණය ප්‍රකාශ වෙන්න කොයි හරි දැනක H තියෙන්න ඕනේ. එහෙනම් සිම්පල් A කැපිටල් H කැපිටල් H වෙලා එහෙම නැත්නම් සිම්පල් A එක කැපිටල් H සිම්පල් H වුණොත් කළුයි. ඔන්න. කළු පාට සඳහා දෙකයි ප්‍රවේණ දර්ශන. ඇලි වෙන්නේ වර්ණේ එන්න දුන්න නැත්නම් සිම්පල් H තිබ්බොත්. එහෙනම් ඇලි වෙන්න පුළුවන් කොහොමද? කැපිටල් A කැපිටල් Aත් එක්ක සිම්පල් H දෙකම තිබ්බත් ඇලි. කැපිටල් A සිම්පල් A එක්ක සිම්පල් H දෙකම තිබ්බත් ඇලි. එහෙම නැත්නම් මොකක්ද? සිම්පල් A එක්ක සිම්පල් A තිබු කළු පාටයිනේ. හැබැයි සිම්පල් H දෙකක් තිබ්බොත් කළු වෙන්න දෙන්නේ නැහැ. ඇලි වෙනවා. ඔන්න ඇලි වලට 3යි එහෙනම්. එතකොට ලකුණු මෙතනට 4යි මෙතන 2 6යි 6 3 9ක් හම්බෙනවා. තේරුණාද මේක? උඩ එකට ප්‍රවේණ දර්ශ 4යි මැද එකට ප්‍රවේණ දර්ශ 2යි. අන්තිම එකට 3යි. කැපිටල් A එක්ක සිම්පල් H දෙකක් තිබ්බොත් ඇලි. කැපිටල් A සිම්පල් A එක්ක සිම්පල් H තිබ්බොත් ඇලි. ඇයි මේක කියලා තියෙනවා මේ සිම්පල් H නම් වර්ණය නිෂේධනය කරලා ඇලි බවක් ඇති කරනවා. නිෂේධනය කරනවා කියන්නේ ඇලි බවක් ඇති කරනවා කියන එක. right ලකුණු 9ක් දෙන්න.
හරි. ඊළඟ නියුරෝනයක් කෘත්‍රිමය ලෙස බෙදෙන්න පුළුවන් ආකාර. චාලක කියලා බෙදෙනවා. සංවේදී කියලා බෙදෙනවා. අන්තර්හාර කියලා බෙදෙනවා. චාලක සංවේදී අන්තර්හාර ලකුණු 6යි. චාලක සංවේදී අන්තර්හාර කියලා ලියවන ලකුණු 6යි. චාලක සංවේදී අන්තර්හාර කියලා ලියවන ලකුණු 6යි. හරි. ඊළඟට නියුරෝනයක අක්‍රීය විභවය යන කුමක්ද? මේක උරුවත් පොතේ තියෙන එකම ලියන්න ඕනේ. අක්‍රීය තත්වයේ ඇති නියුරෝනයක ඇති පටල විභවය. අක්‍රීය තත්වයේ ඇති නියුරෝනයක පටල විභවය. එහෙම නැත්නම් ආවේගයක් ගමන් නොකරන විට ඇති පටල විභවය කිව්වත් දෙනවා ලකුණු අක්‍රීය තත්වයේ ඇති නියුරෝනයක පටල විභවය. එහෙම නැත්නම් ආවේගයක් ගමන් නොකරන විට පටල විභවය. ලකුණු 6යි. හරි. ආවේග ගමන් නොකරද්දී පටල විභවය. ලකුණු 6යි. අක්‍රීය විභවය සඳහා පවතින සාධක එකක් තමයි පිටතහ ඇතුළත අයන සාන්ද්‍රණ වෙනස. එක පිටතහ ඇතුළත අයන සාන්ද්‍රණ වල වෙනස. පිට තියෙන්නේ සෝඩියම් ධන. ඇතුළත තියෙන්නේ පොටෑසියම් ධන. ඒකවල පිටතහ ඇතුළත අයන සාන්ද්‍රණ වල වෙනස. ඒ තමයි එක. දෙවෙනි එක තමයි මේ සෝඩියම් පොටෑසියම් පොම්පය. සෝඩියම් 3ක් එළියට දාලා පොටෑසියම් 2ක් ගෙන්නනවා. 2ක් පොටෑසියම් ගෙන්නනවා. ඒකට කියනවා සෝඩියම් පොටෑසියම් පොම්පය. එක පිටතහ ඇතුළත අයන සාන්ද්‍රණ වල වෙනස්කම. දෙක සෝඩියම් පොටෑසියම් පොම්පය. තුන්වෙනි එක සෝඩියම් හා පොටෑසියම් සඳහා පටලයේ දක්වන පාරගම්‍යතා වෙනස. මෙයා සෝඩියම් වලට යන්න දෙන්නේම නැහැ මේ අවස්ථාවේ. සෝඩියම් හා පොටෑසියම් වලට පටලය දක්වන පාරගම්‍යතා වෙනස. පොටෑසියම් යනවා එනවා. සෝඩියම් එන්නේම නැහැ ඇතුළට. සෝඩියම් හා පොටෑසියම් සඳහා දක්වන පාරගම්‍ය භවයේ වෙනස. සාධක තුනට ලකුණු 6ක් දෙන්නේ. පාරගම්‍ය භවයේ වෙනස. සෝඩියම් හා පොටෑසියම් වලට දක්වන පාරගම්‍යතාවයේ වෙනස. ක්‍රියා විභව ඇතිවීමට වැදගත් වන අයනය සෝඩියම් ධන. ක්‍රියා විභව ඇති වෙන්නේ සෝඩියම් ඇතුළට ගියාම. එහෙනම් සෝඩියම් ධන කියවන ලකුණු 4යි. ආවේගයක් යනු කුමක්ද? ඒකට තියෙන උන අක්ෂණයක් ඔස්සේ ගමන් කරන ක්‍රියා විභවය. ආවේගයක් කියන්නේ අක්ෂණයක් ඔස්සේ ගමන් කරන ක්‍රියා විභවය. 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 හරි. ලකුණු 4යි. ආවේගයක් සන්නායනයට බලපාන. ඒ කියන්නේ ආවේග සන්නායන වේගය වැඩි කරන්න බලපාන සාධක දෙකයි තියෙන්නේ. එකක් අක්ෂණයේ විස්කම්භය වැඩිවීම. ලකුණු 2යි. අක්ෂණයේ විස්කම්භය වැඩිවීම. දෙක මේ අක්ෂණයේ වටා මයිලීන් කොපු තිබීම. එතකොටත් වේගය වැඩි වෙනවා. මේ මයිලින් කොපු. එක විස්කම්භය වැඩිවීම, දෙක මයිලින් කොපු තිබීම. ආවේගයක් යන අක්ෂණයක් ඔස්සේ ගමන් කරන ක්‍රියා විභවය. ලකුණු 4යි. ආවේග සම්නයනේ වැඩි කරන සාධක තමයි අක්ෂණයේ විස්කම්භය වැඩිවීම.
දෙක අක්ෂණයේ මයලීන් කොපු තිබීම. අක්ෂණයේ විස්කම්භයේ වැඩිවීමයි අක්ෂණයේ මයලීන් කොපු තිබීම. විස්කම්භයේ වැඩිවීම ඊළඟ අක්ෂණයේ මයලීන් කොපු තිබීම. විස්කම්භයේ වැඩිවීම සහ අක්ෂණයේ මයලීන් කොපු තිබීම. right ලකුණු හතරක් දෙන්නේ දෙකට. හරි එතකොට විභවගතයක ඉවරයි. මේක රචනායක මම වෙනම දාලා තිබ්බා. ඒකේ උත්තර එතකොට මම මේ සතියේ දානවා. ඊළඟ පේපර් එකට කලින් උත්තර ටික දානවා. ලියන්න. දැන් නම් ඔයාලා ලියන්නේ නැහැ කියලා ඔබත් කිව්වා. ඒ උනාට හරිනම් ලියලා බලන්න ඕන. පුළුවන් නම් අර කලින් පේපර් තුනේම රචනා ප්‍රශ්න වල උත්තර මම දාලා තියෙනවා. ඔයාගෙන ඒවා ලියලා තනියෙන් ලියලා බලන්න. මම මාකින් එකක් දාලා තියෙනවා. ඒක ඔයාලට බැරි වෙන්න විදියක් නැහැ මේවා ලියා ගන්න. හරි. හරි ලියා ගන්න කිසිම බැරි වෙන්න හේතුවක් නැහැ. ඔයාලට මේක හොඳට ලියන්න පුළුවන්. හරිද?